කාලය සම්බන්ධනේ. හරි. අපි දැන් පටන් ගමුකෝ. අයබෝවන්. අයබෝවන්. ඒ කාලය සම්බන්ධ ගැටලුව 11 වෙනි 19 වෙනි ගාන. අයබෝවන්. අයි කිවෙනි ගානද? අමාරු ගණන් තිබුණා නම් කියන්න මට ඉක්මනට. මේ ගණන් ඔක්කොටම ඔයාලට උත්තර ලියන්න පුළුවන්. 19 වෙනි ගාන හැර කාලයේ පාඩමේ ගාන තමයි 19 වෙනි ගාන. හරි. අපි දැන් පටන් ගමු පුතේ අපි. අපි පටන් ගමුනේ. බලන්න මේක තියෙනවා මෙහෙම. සංඛ්‍යා රටාවක් දීලා තියෙනවා රූප සටහනක. රූප සටහන් දීලා තියෙනවා සංඛ්‍යා රටාව. අපිට කියනවා ඊළඟ අවස්ථා දෙක සම්පූර්ණ කරන්න කියලා. ඊළඟ අවස්ථා දෙක සම්පූර්ණ කරනකොට යටම පේලියට එන්න ඕනි මොකද්ද? මම මෙතන සම්පූර්ණ කරන්නම් අවස්ථා දෙක. යටම පේලියට කීයක් එන්න ඕනි බෝල්? 4. මේ මොන සංඛ්‍යා රටාවද? ත්‍රිකෝණ සංඛ්‍යා. ත්‍රිකෝණ සංඛ්‍යා රටාව. එතකොට ත්‍රිකෝණ සංඛ්‍යා රටාවේ මේ පළවෙනි පදයේ දෙවෙනි පදයේ තුන්වෙනි පදයේ මේ තියෙන හතරවෙනි පදයේ පස්වෙනි පදයේ බෝල කීයක් එන්න ඕනද අඩියම පේලියට යටම පේලියට? 5ක් එන්න ඕනේ නේද? ඔව්. එතකොට අපිට හොයාගන්න ක්‍රමෙත් අපි දන්නවා ත්‍රිකෝණ සංඛ්‍යා රටාවක ඕනෑම පදයක්. ත්‍රිකෝණ සංඛ්‍යා රටාවක ඕනෑම පදයක් ලබා ගන්න සම්බන්ධයක් අපි දන්නවා. මොකක්ද සම්බන්ධය පුතේ? සංඛ්‍යාවක් ඊට වැඩි සංඛ්‍යාවෙන් ගුණ කරලා ඒක දෙකෙන් බෙදනවා. n වාරයක් n ධන 1 බෙදීම 2. මේක නේද සූත්‍රය. අපි ඉගෙන ගත්තා සංඛ්‍යා රටාව කොටසේදී. එතකොට මේ පළවෙනි එක හොයනකොට එක ගුණ කරන්න ඕනේ දෙකෙන්. එක දෙකෙන් ගුණ කරලා දෙකෙන් බෙදනවා. දෙවර එක දෙකයි දෙක දෙකෙන් බෙදුනහම එකයි. දෙවෙනි එක හොයනකොට දෙක ඊට වඩා වැඩි එක්කිනාගෙන් ගුණ කරනවා. දෙකට වඩා වැඩි එක්කිනා 3. දෙක තුනෙන් ගුණ වුණාම කීයද? දෙවරක් 3. 6යි. 6යි. 6 දෙකෙන් බෙදුවාම කීයද? 3යි. 3යි. 3 නේද දෙවෙනි? මේ 1 3 ඊළඟ එකේ නම් ඉන්න ඕනේ කීයද? 3 3 4ෙන් ගුණ කරනවා. කීයද? 3 12යි. 12 දෙකෙන් බෙදුවාම කීයද? 6යි. හරි. එහෙනම් ලේසියෙන් එනවා උත්තර ටික. මේ 4 වෙනි එකේ නම් එතකොට කීයෙන් ගුණ කරන්න ඕනේ? කියන්නේ 5යි. 5ෙන්. එතකොට 4 වරක් 5 20යි. 20 දෙකෙන් බෙදුනහම 10යි. 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 ඊළඟ එක්කෙනාට 10. ඔය 10 15යි. 15ට 6ක් එකතු වුණාම 6 වෙනි පදේ ලැබෙනවා 21යි. එහෙම නේද? ලේසි. ඊළඟ එක බලන්න. A O B C මේ කෝණයේ අංශක 65යි. අපිට කියනවා BOC කෝණයේ අගය සොයන්න කියලා. එතකොට BOC කෝණයේ අගය හොයන්න කියලා දුන්නාම අපි දැනගෙන ඉන්න ඕනේ මේ තියෙන AOB කියන සරල රේඛාව. AOB කියන්නේ සරල රේඛාවක් නම් පුතේ කෝණ පාඩමේ ගැටලුවක් නෙයි. සරල රේඛාවක් මත පිහිටලා තියෙන බද්ධ කෝණවල එකතුව කීයක් වෙන්න ඕනද? අංශක 180යි. අංශක 180යි. එතකොට මේ කෝණය සහ මේ BOC කෝණයේ එකතුව අංශක 180ක් විය යුතුයි. නම් BOC කෝණයට මේ අංශක 65 එකතු වුනහම අංශක 180ක් විය යුතුයි. එමනම් BOC කෝණයේ විශාලත්වය හොයන්න අපි මොකක්ද කරන්න ඕනේ? 180ෙන් 65ක් අඩු කරනවා. ඔව් අංශක 180ෙන් 65 අඩු කරනවා. දැන් කට්ටිය කතා කරන්න ඕනේ මාත් එක්ක. හොඳේ? උත්තරේ කීයද එන්නේ?
අංශක 115යි. 115යි. හරියට දාගන්න. හරියට දාගන්න. තුන්වෙනි එක. පොතක මිල පෑනක මිල මෙන් දෙගුණයකි. හරි? පෑනක මිල රුපියල් x නම් පොතක මිල හා පෑන් දෙකක මිල සඳහා වීජීය ප්‍රකාශනයක් ගොඩනගන්න. වීජීය ප්‍රකාශනයක් ගොඩනගන්න කියලා කියනවා. පොතක මිල පෑනක මිල මෙන් දෙගුණයක් කියලා කියනවා. පෑනක මිල වගේ දෙගුණයක් තමයි පොතක මිල. පෑනක මිල දීලා තියෙනවා රුපියල් x කියලා. x පෑනක මිල රුපියල් x. එමනම් පොතක මිල කීයද? 2x. රුපියල් 2x. දැන් එහෙමනම් පෑන් දෙකක් හා පොතක්. පෑන් දෙකක් හා පොතක් මිලදී ගන්න මේ වැය වෙන මුදල හොයන්න මොකද්ද කරන්න ඕනේ අපි? 2x දෙන 2x. ඔව් පෑන් දෙකක මිල හොයන්න x ගුණ කරන්න වෙනවා මේ දෙකෙන්. පොතක මිල අපි දන්නවා 2x කියලා. එකතු කරගන්න වෙනවා. දෙවරක් x 2x. 2x ට මේ 2x එකතු වුණාම කීයයිද? 4x. සජාතීය පදනේ 4x. ඔව් 4x සජාතීය පද එකතු කරගන්න පුළුවන්. රුපියල් 4x. මේක අරන් තියනවා නම් එක ලකුණයි මෙතෙන්ටම ඇවිල්ලා තියනවා නම් ලකුණු දෙකම හම්බ වෙනවා. මේ උත්තරේ තියනවා ලකුණු දෙකම හම්බ වෙනවා. ඔව් කියන්නේ දෙක ගුණ කිරීම x දෙක ගුණ කිරීම x ධන 2x කියන්නේ නැතුව කැලිම 2x ධන 2x කියලා ගත්තා. මේක විතරද දිව්‍යවා? මේක දිව්‍ය නැද්ද? දිවස. එහෙනම් ලකුණු දෙකම තියෙනවා. මේ උත්තරේ විතරක් තියෙනවා නම් ලකුණු දෙකම හම්බ වෙනවා. තේරුණාද? මේ මොකවත්ම නැතුව මේක උත්තරේ විතරක් තියෙනවා නම් ලකුණු දෙකම හම්බ වෙනවා. මේ විදිහට ලියාගෙන ඇහිලා මෙතනින් නැවතිලා තියෙනවා නම් ලකුණු එකක් එකයි. තේරුණාද මේ ලකුණු බෙදෙන හැටි? ඔව්. හතරවෙනි ප්‍රශ්නේ. දැන් මේ වීජීය ප්‍රකාශන පාඩමේදී අපි ඉගෙනගෙන තියෙනවා තව දේවල් නේද? මොකද්ද? වීජීය ප්‍රකාශනයක් පදයකින් ගුණ කරන්නේ කොහොමද කියලාත් ඉගෙනගෙන තියෙනවා. වරහන් සහිත වීජීය ප්‍රකාශනයක් පදයකින් ගුණ කරන්නේ. එතකොට එළියේ තියෙන එක්කෙනාගෙන් ඇතුලේ තියෙන පද සියල්ලම ගුණ කරන්න ඕනේ කියලා අපි මේ පාඩමේදී ඉගෙන ගත්තා. ඔයාලට මතකද? හතරවෙනි ප්‍රශ්නේ බලන්න ඝන වස්තුවක මුහුණක් පහක්ද ශීර්ෂ හයක්ද ඇත. එහි ඇති දාර ගණන සොයන්න. එතකොට මෙතෙන්දී අපිට මේ දාර ගණන හොයන්න භාවිතා කරන්න වෙනවා සම්බන්ධයක්. මොකද්ද පුතේ මේ සම්බන්ධෙට කියනු නම? ඔයිලර් සම්බන්ධය. හරි. ඔයිලර් සම්බන්ධය. ඔයිලර් සම්බන්ධය කියලා තමයි අපි මේ සම්බන්ධයට කිව්වේ. මොකද්ද ඔයිලර් කියන ගණිතඥයා හොයාගත්තේ? මොකද්ද සම්බන්ධය? මුහුණත් ගණන හා ශීර්ෂ ගණනයේ එකතුව දාර ගණනට දෙකක් එකතු කරාම ලැබෙන පිළිතුරට සමාන වෙනවා. හරියට හරි. අපි ඔක 7 වසරේදී මුලින්ම ඉගෙන ගන්න. ඔයාලට මතක ඇති. ඔයිලර් කියන ගණිතඥයා කිව්ව පුතේ මුහුණත් ගණනයේ සහ ශීර්ෂ ගණනයේ එකතුව දාර ගණනට වඩා දෙකක් වැඩි කියලා. එතකොට මේක සම්බන්ධයේ සූත්‍රයක් විදිහට අපිට ලියන්න පුළුවන්. v එකතු කිරීම f සමානයි e එකතු කිරීම 2 කියලා. එතකොට මේකේ v වලින් පෙන්නන්නේ ශීර්ෂ ගණන, f වලින් පෙන්නන්නේ මුහුණත් ගණන. නේද? e වලින් පෙන්නන්නේ දාර ගණන. දාර ගණන. හරි. දැන් බලන්න මේකේ අපිට දීලා තියෙන දේවල් ටික දැනගන්න මුහුණත් පහක්ද ශීර්ෂ 6ක්ද වේ. ශීර්ෂ 6ක්ද වේ. ශීර්ෂ 6යි මුහුණත් 5යි. අපිට හොයන්න කියන්නේ දාර ගණන. දාර ගණන දන්නේ නැහැ. දාර ගණන දන්නේ නැහැ. දැන් මොකද කරන්නේ අපි? මෙතන e වල අගය හොයාගන්න නම් මේ දෙක අනිත් පැත්තට ගන්න වෙනවා. දෙක අනිත් පැත්තට ගන්න වෙනවා. බලන්න 6යි 5යි එකතු වුණාම කීයද කියලා? 11යි. මේ ධන දෙක අනිත් පැත්තට යද්දි අඩු කිරීම දෙකක් බවට පත් වෙනවා. එහෙනම් e වල අගය ලැබෙනවා. කීයයි කියලාද? 9. දාන කීයක් ඔයාලට හම්බුණාද? 9ක් ආවද? 9. ඔව්. හතරවෙනි ගාන බලන්න. පස්වෙනි ගාන. x වල වර්ගය අඩු කිරීම x සාධක වෙන් කරන්න කියලා. සාධක වෙන් කර ලියන්න කියලා කියන්නේ.
එතකොට මේ වීර්ය ප්‍රකාශනය මේ වීර්ය ප්‍රකාශනය අපි ඉස්සෙල්ලාම බලන්න ඕනේ පද කීයක් තියෙනවද? පද කීයක් තියෙනවද පුතේ මේ වීර්ය ප්‍රකාශනේ? දෙකයි. එකක් තියෙනවා. ඔව් මොනවද පද දෙක වෙන්නේ? x වර්ගය කියන්නේ වර්ගය x පින්න x. එතකොට මේ අඩු කිරීම ලකුණු වලින් සහ එකතු කිරීම ලකුණු වලින් පමණයි කියලා අපි ඉගෙන ගත්තා. මේවා පද වෙන් වෙන්නේ. පද වෙන් වෙන්නේ අඩු කිරීම වලින් සහ එකතු කිරීම වලින් පමණයි කියලා අපි ඉගෙන ගත්ත මතක ඇති ඔයාලට. හරි. දැන් මෙතෙන්දී මේ පොදු සාධකයක් තියෙනවා. මේ පද දෙකටම පොදු සාධකයක් විදිහට අපිට ගන්න පුළුවන් කවුද? මේ පද දෙකෙන් කවුද පොදු සාධකයේ විදිහට ගන්න පුළුවන්? දෙන්නගෙම ඉන්නේ කවුද? x ඔව් අපි දන්නවා x වර්ගය හැදෙන්නේ පුතේ පදයක් ඒ පදයෙන්ම ගුණ වුණාම තමයි එයාගේ වර්ගය ලැබෙන්නේ. x වලින් ගුණ වුණාම තමයි එහෙමනම් x වල වර්ගය හැදෙන්නේ. එහෙමනම් මේ පද දෙකටම පොදුයි නේද x කියන පදය? එයා පොදු සාධකයක් විදිහට පිටුට ගන්න පුළුවන්. එහෙනම් වරහන් ඇතුළට යන්නේ කවුද? දැන් මේ වර්ගය හැදෙන්නේ x වලින් ගුණ වුණාම. එක්කෙනෙක් එළියට ගියාම තව එක්කෙනෙක් ඉතිරි වෙනව නේද? එයාව මෙතනට දානවා. අඩු කිරීම. මෙතන x එළියට යනවා. දැන් මෙතන ඉතිරි වෙන්නේ කවුද? 1. කවුද එතන ඉතිරි වෙන්නේ? 1. බලන්න. මෙතන x වලට x ඒවා කීයක් තියෙනවද? එකක් තියෙනවා. මේක කියන්නේ මේ පද දෙකම බෙදන්න පුළුවන් පොදු පදේ තමයි අපි එළියට ගන්න. එයාටනේ අපි සාධකයක් කියලා කියන්නේ. සංඛ්‍යාවක් තවත් සංඛ්‍යාවකින් ඉතිරි නැතිව බෙදිය හැකි නම් එම සංඛ්‍යාව මුල් සංඛ්‍යාවේ සාධකයක් වේ. එහෙමයි අපි ඉගෙනගෙන තියෙන්නේ. එතකොට මේ පදයක් බෙදන්න පුළුවන්. මේ පදයක් බෙදන්න පුළුවන්. x කියන පදයක් බෙදන්න පුළුවන්. කාගෙන්ද? x වලින්. මෙතන x වලට x කැපිලා ගියාම එක ඉතිරි වෙන්නේ. මෙතන x වලට මේ එකක් කැපිලා යනවා. එතකොට එක x කෙනෙක් ඉතිරි වෙනවා. එයා තමයි මෙතෙන්ට එන්නේ. මෙතන x වලට x කැපුණාම එකයි ඉතිරි වෙන්නේ. එයා තමයි මෙතන මේ වරහන් ඇතුලේ එක විදිහට එන්නේ. පැහැදිලිද? එහෙනම් x වාරයක් x අඩු කිරීම එක තමයි සාධක වෙන්නේ. 6 වෙනි එක. දැන් මේකේ මේ සාධක දෙක හරිද කියලා අපිට හොයාගන්නත් පුළුවන්. මොකක්ද ක්‍රමය? මොකක්ද ක්‍රමය? සාධක හරිද කියලා check. ඔව්. මොකක්ද ක්‍රමය? වරහන් ඉවත් කරගන්න. වරහන් ඉවත් කරගත්තා නම් මේ ප්‍රකාශනයම ලැබෙනවා නම් වරහන් ඉවත් කරගත්තාට පස්සේ මේ ප්‍රකාශනයම ලැබෙනවා නම් ඒ සාධක යුගලය නිවැරදි සාධක යුගලය. ඒ කියන්නේ මේ එළියේ ඉන්න එක්කිනාගේ මේ ඇතුලේ තියෙන පද දෙකම ගුණ කරලා බලමු. ගුණ කරලා බලමු. x වලින් ගුණුනහම කවුද ලැබෙන්නේ? x වර්ගය. හරි. x එකෙන් ගුණුනහම කවුද ලැබෙන්නේ? x. එහෙනම් x වර්ගය අඩු කිරීම x කියලා ලැබෙනව නේද ප්‍රකාශනේ? ඔව්. ඔව්. පැහැදිලි නේද? ඔව්. 6 වෙනි එක. 2.03යි මෙට්‍රික් ටන්. කිලෝග්‍රෑම් වලට පත් කරන්න. නැත්නම් හරවන්න. කිලෝග්‍රෑම් වලින් දක්වන්න කියලා තමයි කියන්නේ 2.03 මෙට්‍රික් ටන්. එතකොට මෙයාගේ ස්කන්ධය කිලෝග්‍රෑම් බවට පත් කරනකොට මට කියන්න මෙට්‍රික් ටන් එකක් කියන්නේ කිලෝග්‍රෑම් කීයද? 1000ක්. 1000. මෙට්‍රික් ටන් එකක් කියන්නේ කිලෝග්‍රෑම් 1000ක්. එතකොට 2.03 මෙට්‍රික් ටන් කිලෝග්‍රෑම් බවට පත් කරනකොට මෙයා කීයෙන්ද ගුණ කරගන්න ඕන? කීයෙන්ද ගුණ කරගන්න? 1000න්. 1000. අපි ඉගෙනගෙන තියෙනවා දැන් කිලෝග්‍රෑම් ලැබෙන්නේ. 1000න් ගුණ කරපුවම. දැන් අපි ඉගෙනගෙන තියෙනවා මතකද දශම පාඩමේදී 10න් ගුණ කරොත් දශම දිටි ඉලක්කම් කීයක් පිටිපස්සට යනවද? එකක් 100න් ගුණ කරොත් දෙකක් 1000න් ගුණ කරොත් 3ක් එතකොට 10න් ගුණ කරොත් දශම දිටි එක ඉලක්කමක් පිටිපස්සට යනවා. 100න් ගුණ කරොත් ඉලක්කම් දෙකක් පිටිපස්සට යනවා. 1000න් ගුණ කරොත් ඉලක්කම් 3ක් පිටිපස්සට යනවා. එහෙනම් මෙතන 1000න් ගුණ කරන්නේ මේ දශම දිටි ඉලක්කම් 3ක් පිටිපස්සට යන්න ඕනේ. දැන් මෙතන 3ක් යන්න ඉස්සෙල්ලා 2යි යන්නේ. එකක් අඩුයි. මොකක්ද එහෙනම් එතෙන්ට දාගන්න ඕනේ? බිඳුව. එහෙනම් උත්තරේ කීයද කිලෝග්‍රෑම්? 2030යි. පැහැදිලිද ගත්ත හැටි? 4.
ඍණ දෙකේ n වෙනි බලය. සංඛ්‍යාව සහ දෙකේ n වෙනි බලය. සංඛ්‍යාවල වටිනාකම් එක සමාන වේද නොවේද හේතු දක්වන්න. 11 වෙනි බලයෙන් n වෙනි බලයෙන් 11 වෙනි බලය. ඔයගොල්ලෝ දැක්කෙත් n වෙනි බලය වගේද? 11 වෙනි බලය. සමාන වෙනවද කියලා අහනවා මේ දෙන්න. සමානද? සමානද පහන්? ඔව් කියන්නේ. සමානයි. සමානයි. හේතුව දර්ශන පාඩමේදී අපි ඉගෙන ගන්නවා ඍණ පාදයේ ඍණ වූ බලයක පාදයේ ඍණ සංඛ්‍යාවක් වෙච්ච බලයක දර්ශකයේ ඔත්තේ නම් ලැබෙන පිළිතුරේ ලකුණ ඉගෙන ගන්නවා. දර්ශකයේ ඉරට්ටේ නම් ලැබෙන පිළිතුරේ අගය අපි ඉගෙනගෙන තියෙනවා. මතකද? එතකොට මෙයාට ලැබෙන්නේ පිළිතුරේ ලකුණ මොකද්ද? මෙයාගේ පිළිතුරේ ලකුණ මොකද්ද? ඔන්න උත්තර දෙන්න. මෙයාගේ උත්තරේ ලකුණ මොකද්ද? ඍණ. ඍණාංගයක් තමයි ලකුණ එන්නේ. පිළිතුර අපි දන්නේ නැහැ ඍණාංගයක්. මෙයාගේ උත්තරේ ලකුණ හැම වෙලාවෙම ධන සංඛ්‍යාවක ඔත්තේ බලයක් ආවත් ඉරට්ටේ බලයක් ආවත් පිළිතුර ධන. එහෙනම් මේ දෙන්නගෙන් විශාල එක්කෙනා කවුද? ඍණ සංඛ්‍යාවද ධන සංඛ්‍යාවද? ධන සංඛ්‍යාව. ධන සංඛ්‍යාව. ධන සංඛ්‍යාව. එහෙනම් දෙකේ 11 වෙනි බලය තමයි විශාලත්වයෙන් වැඩි එක්කෙනා වෙන්නේ. අපෙන් අහන්නේ වටිනාකම එක සමාන වේද නොවේද? වටිනාකම සමානද? නෑ. නෑ. සමාන නෑ. නෑ. හේතුව මොකද්ද? හේතුව මොකද්ද? ඒක එක සමාන නිසා. ඍණ දෙකේ 11 වෙනි බලයේහි අගය ඍණ සංඛ්‍යාවකි. ඍණ සංඛ්‍යාව. ධන සංඛ්‍යාව ඕනෑම බලයක අගය ධන සංඛ්‍යාවකි. එම නිසා ඍණ සංඛ්‍යාවකට වඩා ධන සංඛ්‍යාව විශාලත්වයෙන් වැඩි බැවින් මෙම බලයන් දෙකෙහි අගය සමාන නොවේ. මෙම බලයන් දෙකෙහි අගය සමාන නොවේ. ඒක තමයි හේතුව. මෙයාගේ පාදයේ ඍණ නිසා මෙයාගේ පාදයේ ධන නිසා දෙදෙනාගේම දර්ශකයේ ඉරට්ටේ නිසා මේ ඔත්තේ නිසා විශාලත්වයෙන් වැඩි වෙන්නේ පාදයේ ධන වූ සංඛ්‍යාවේ බලය. පැහැදිලිද ඒක? හේතුව පැහැදිලිද? ඔව්. හරි. 8 වෙනි එක. සමමිතිය පාඩම. දෙවෙනි වාරේ. සමමිතිය පාඩම. සමචතුරස්‍රයක ඇති සමමිතික අක්ෂ ගණන පළවෙනි එක. සමචතුරස්‍රයක තියෙන සමමිතික අක්ෂ ගණන අපි අහනවා. සමමිතික අක්ෂ කීයක් තියෙනවද මෙයාට? 4. දෙවෙනි එක අහනවා බ්‍රහ්මක සමමිති ගණය කීයද කියලා. 4යි. 4යි. හරි 4යි. බ්‍රහ්මක සමමිති ගණයක් කියන්නේ මොකද්ද? දැන් ඔය අපි ඉගෙනගෙන විශේෂ කරුණු මේ මතක් කරන්නේ නැවතනවද? මොකද්ද බ්‍රහ්මක සමමිති ගණයක් කියලා කියන්නේ? මේ මොකද්ද? මෙයාගේ මේ සමචතුරස්‍රයේ තුල වූ ලක්ෂයක් ඒ ලක්ෂය වටේට සම්පූර්ණ වටයක් චලනය කරනකොට මේ සමචතුරස්‍රය එම රූපය මත සමපාත වෙන වාර ගණන. නැවත නැවත සමපාත වෙන වාර ගණන. අපි සාමාන්‍යයෙන් ගන්න පුතේ මේකේ මේ සමමිතික අක්ෂ ටික ඡේදනය වෙන ලක්ෂය. අන්නේ ලක්ෂය වටේට තමයි මේ සමචතුරස්‍රය භ්‍රමණය කරවන්නේ. අංශක 360ක් භ්‍රමණය කරවන්නේ. එතකොට අංශක 360ක් භ්‍රමණය කරනකොට මෙයාව දැන් අපි හිතමු මේ වගේ ලක්ෂයක් ලකුණු කරගන්නවා කියලා ඒ කියලා. මෙයා අංශක 360ක් භ්‍රමණය කරනවා. එතකොට මේ භ්‍රමණය කරනකොට මෙයා මෙතෙන්ට එනකොට මේක සමපාත වෙනවා. ඒ මෙතෙන්ට එනකොට සමපාත වෙනවා. මෙතෙන්ට එනකොට සමපාත වෙනවා. ආයි මෙතෙන්ට එනකොට සමපාත වෙනවා. එතකොට අවස්ථා 4කදී සමපාත වෙලා තියෙනවා. අවස්ථා 2කට වඩා වැඩියෙන් සමපාත වෙනවා නම් ඒක
අපි කිව්වා යාට භ්‍රමක සමමිති ගණයක් තියෙනවා කියලා. අන්නේ සමපාත වෙන වාර ගන්නට තමයි අපි කියන්නේ භ්‍රමක සමමිති ගණය කියලා. පැහැදිලිද? එහෙනම් මෙයාගේ භ්‍රමක සමමිති ගණය 4යි. 9 වෙනි ගාන. මෙයා x මෙයාත් x මෙයා 40. උත්තරේ කීයද ආවේ? x වල. x රගේ කීයද? අංශක 20යි. අංශක 20යි. 20යි. ගොඩක් හොඳයි. අංශක 20යි. අංශක 20යි. මෙතෙන්දි බලන්න මෙයා අංශක 40යි නම් මේ කෝණය කීයද? 140යි. 40යි. සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණවල එකතු අංශක 180යි. පරිපූරක කෝණ කියලා අපි ඒවට හඳුන්වන්නේ. නේද? කෝණ පාඩමේදී අපි ඉගෙනගෙන තියෙනවා අනුපූරක කෝණ සහ පරිපූරක කෝණ කියලා. මොනවාද අනුපූරක කෝණ කියන්නේ? එකතු අංශක 90ක් වන කෝණ වලට තමයි පුතේ අපි කියන්නේ අනුපූරක කෝණ කියලා. පරිපූරක කෝණ කියන්නේ මොනවද? එකතු අංශක 180ක් වූ කෝණ වලට. එතකොට මේ පරිපූරක කෝණ. හරි? එහෙමනම් මේ දැන් මේ තියෙන ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුව කීයද? අංශක 80යි. අංශක 180යි. 80යි. 80යි. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුව. x වලට x එකතු වුණාම 2x. මේ 140 අනිත් පැත්තට යද්දි 180 වෙන් 140 අඩු වෙනවා. කීයද එතකොට? 40යි. හරි. දැන් දෙපැත්තම දෙකෙන් බෙදනවා. එතකොට x වල අගය කීයද අංශක? 20යි. පැහැදිලිද? හරි. 10 වෙනි ගාන බලන්න. 3 වර්ගයේ ගුණ කිරීම 5 වර්ගයේ වර්ගමූලය. අපි ඉගෙනගෙන තියෙන වර්ගමූලයේ පාඩමේදී වර්ග සංඛ්‍යාවක වර්ගමූලයක් කියන්නේ මොකක්ද? සංඛ්‍යාවක වර්ගමූලයක් කියන්නේ සංඛ්‍යාවක වර්ගමූලයක් කියන්නේ මොකක්ද? එම සංඛ්‍යාව ලබා ගැනීම සඳහා වර්ග කළ යුතු සංඛ්‍යාව. සංඛ්‍යාවක් ලබා ගන්න වර්ග කරන්න ඕනි සංඛ්‍යාවට තමයි අපි කියන්නේ ඒ සංඛ්‍යාවේ වර්ගමූලය කියලා. එතකොට මෙතන 3 වර්ගය කියන්නේ කීයද? 3 වර්ග සංඛ්‍යාව 2යි. 2. වැරදි. 3 වෙනි වර්ග සංඛ්‍යාව. 3 වෙනි වර්ග සංඛ්‍යාව හොයන්න නම් 3 3ෙන් ගුණ කරන්න ඕනි කවිදු. කීයද එතකොට? 9යි. 9. එහෙනම් 5 වෙනි වර්ග සංඛ්‍යාව කීයද? 25. 25යි. එතකොට 9 ලබා ගන්න වර්ග කරලා තියෙන 3 නේද? ඔව්. එහෙනම් 9 වර්ගමූලය වෙන්න ඕනි 3 නේද? ඔව්. ඔව්. එහෙනම් 3 වර්ගයේ වර්ගමූලය වෙන්න ඕනි 3. 5 වර්ගයේ වර්ගමූලය වෙන්න ඕනි කීයද? 5. 5. එතකොට උත්තරේ කීයද? 15යි. 15යි. 15. උත්තරේ 15. 11 වෙනි ගාන. 1යි 5න් 3 බෙදීම 5න් 1 අගය සොයන්න කියලා කියන්නේ. මෙතන තියෙනවා මිශ්‍ර සංඛ්‍යාවක් බෙදන්න තියෙනවා භාගයකින්. අපි මේ භාග බෙදීම කියන පාඩමේදී ඉගෙන ගත්ත මතකද මිශ්‍ර සංඛ්‍යා තියෙනවා නම් අපි මුලින්ම මොකද්ද කරන්න ඕනි? ඒවා විෂම භාගයක් බවට පත් කර ගන්න ඕනේ. හරියට හරි. විෂම භාගයක් බවට පත් කරගන්න ඕනි. හරි. මේ මිශ්‍ර සංඛ්‍යා විෂම භාගයක් බවට පත් කරන්න 5 වර 1 5යි. 5යි 3යි එකතු වුණාම 8යි. 5න් 8. එතකොට බෙදීමක් තියෙනවා නම් මොකක්ද අපිට කරන්න පුළුවන්? ගුණ කිරීමක් කරන්න. ඔව් බෙදීම ගුණ කිරීමක් බවට පත් වෙද්දි මොකද වෙන්නේ? එහා පැත්තේ තියෙන සංඛ්‍යාවල උඩ යට මාරු වෙනවා. ඔව් උඩයට මාරු වෙන්න ඕනේ. ඒකට කියනවා අපි නම. මොකද්ද ගණිතයේදී කියන නම? පරස්පරය. හරියට හරි. පරස්පරය කියලා කියන්නේ. පරස්පරය ගන්න ඕනේ. එතකොට බෙදීම ගුණ කිරීමක් බවට පත් වෙනවා. එතකොට බෙදීමට දකුණු පැත්තෙන් ඉන්න කෙනාගේ පරස්පරය ගන්න උඩයට මාරු වෙනවා. කැපෙනවා. 5ට 5 1යි මේ 5ට 5 1යි. 8 වරක් 1 8යි. උත්තරේ 8. 12 වෙනි ගාන. ඍණ 4 අඩු කිරීම ධන 3 සංඛ්‍යා රේඛාව භාවිතයෙන් විසඳන්න කියනවා. ඒතකොට සංඛ්‍යා රේඛාව භාවිතයෙන් විසඳනකොට අපි ඉගෙනගෙන තියෙනවා. ඔයාලට මතක ඇති. අපි බලමු සංඛ්‍යා රේඛාව ඉස්සෙල්ලා අඳින්න.
දැන් මම ඔයාලගෙන් අහන ප්‍රශ්නය. එකතු කිරීමට සම්බන්ධ අපි බලමු ඉස්සෙල්ලා. ධන සංඛ්‍යාවක් එකතු කරද්දී සහ ඍණ සංඛ්‍යාවක් එකතු කරද්දී සංඛ්‍යා රේඛාවක් මත කොහෙටද යන්නේ කියලා අපි දැනගෙන ඉන්න ඕන. ධන සංඛ්‍යාවක් එකතු කරද්දී අපි සංඛ්‍යා රේඛාව දිගේ කොයි පැත්තටද යන්න ඕන? දකුණු පැත්තට. ඍණ සංඛ්‍යාවක් එකතු කරද්දී කොහෙටද පුතේ යන්න ඕන? වම් පැත්තට. වම් පැත්තට. අඩු කිරීමේදී බලමු. ධන සංඛ්‍යාවක් එකතු කරද්දී දකුණු පැත්තට යනවා නම් ධන සංඛ්‍යාව අඩු කරද්දී කොහෙටද යන්න ඕනේ? වම් පැත්තට. වම් පැත්තට. එහෙනම් ඍණ සංඛ්‍යාවක් එකතු කරද්දී වම් පැත්තට යනවා නම් ඍණ සංඛ්‍යාවක් අඩු කරද්දී කොයි පැත්තටද යන්න ඕනේ? වම් පැත්ත දකුණු පැත්තට. දකුණු පැත්තට යන්න ඕනේ. දකුණු පැත්තට. එතකොට මෙතන තියෙන්නේ පළවෙනි එක ස්ටාර්ට් එක ගන්න ඕනේ ඍණ 4ෙන්. ඍණ 4ෙන් ස්ටාර්ට් වෙන්නේ. අඩු කිරීම ධන 3. ධන සංඛ්‍යාවක් අඩු කරන්න තියෙනවා. ධන සංඛ්‍යාවක් අඩු කරනවා නම් අදාළ එකක ගාන වම් පැත්තට ගමන් කරන්න ඕනේ. දැන් නැවතිලා ඉන්නේ කොහෙද? ඍණ 7. එහෙනම් පිළිතුර කීයද? ඍණ 7. සංඛ්‍යා රේඛාව භාවිත කරලා මේක හරියටම ආවද උත්තරේ? ඔව් සර්. හරි. මේක තමයි සම්බන්ධය. හොඳේ. අපි මේවා මතක තියෙන්න ඕනේ. අ 13 වෙනි ගාන බලන්න. 13 වෙනි ගාන තියෙන සමචතුරස්‍රයක පැත්තක දිග 2.6 සෙන්ටිමීටර් වේ. පැත්තක දිග. ඒකේ පරිමිතිය අහනවා. පරිමිතිය හොයන්න නම් පරිමිතිය කියන්නේ වටේ දිගෙහි එකතුව. මෙයාගේ පැති හතරම දිගින් සමානයි. එක පැත්තක දීලා තියෙනකොට මෙයාගේ පැති හතරේම දිග හොයන්න අපි මොකද්ද කරන්න ඕනේ? සමචතුරස්‍රයක නම් හතරෙන් ගුණ කරන්න. ඔව් හතරෙන් ගුණ කරගන්න ඕනේ. අපි ගුණ කරමු බලන්න. 4 වරක් 6 24න් 4 දෙකක් ඉදිරි. 4 වරක් 2 8යි. 8යි 2යි ගුණහම 10යි. දැන් දශම සංඛ්‍යාවක් පූර්ණ සංඛ්‍යාවකින් ගුණ කරලා තියෙන්නේ. එතකොට මට කියන්න දශම තිත තියන්න ඕනේ ඉලක්කම් කීයක් පහු කරලාද? අග ඉඳන්. එකක් පහු කරලා. පිළිතුර 10යි. දෙකක් පහු කරලා. එකක් පහු කරලා නේද? එකයි. එකක් දශම පහු කරලා. එකක් පහු කරලා. ඔව්. එතකොට උත්තරේ එන්න ඕනේ 10.4. 4. 14 වෙනි ගාන බලන්න. එක්තරා කෑම වර්ගයක් සෑදීමට පානි පිටි කියලා තියෙනවා. පාන් පිටි කිලෝග්‍රෑම් 2යි. සීනි ග්‍රෑම් 750ද මාගරින් ග්‍රෑම් 250ද මිශ්‍ර කරන ලදී. පිටි සීනි සහ මාගරින් අතර අනුපාතය ගන්න. පිටි සීනි මාගරින්. පිටි තියෙනවා කිලෝග්‍රෑම් 2ක්. සීනි තියෙනවා ග්‍රෑම් 750. මාගරින් තියෙනවා ග්‍රෑම් 250. එතකොට මේ තුන් දෙනාගේ අනුපාතය හොයන්න නම් තුන් දෙනාම අපිට ලියා ගන්න වෙනවා ග්‍රෑම් වලින්. තුන් දෙනාම අපිට ලියා ගන්න වෙනවා ග්‍රෑම් වලින්. તો කිලෝග්‍රෑම් දෙකක් කියන්නේ ග්‍රෑම් කීයක්ද පුතේ? 2000. මෙතන 750යි ග්‍රෑම්. මෙතන 250යි ග්‍රෑම්. දැන් අපිට තුන් දෙනාගේම ඒකක සමාන නිසා මෙයා අනුපාතයක් විදිහට ලියා ගන්න පුළුවන්. අනුපාතයක් විදිහට ලියා ගන්න පුළුවන්. එතකොට මෙතන එනවා 2090 750 250 ඔය විදිහට. හැබැයි අනුපාතයක් විදිහට ඔහොම තියන්න බෑ අපිට. ඇයි? අනුපාතයක් විදිහට ලියනකොට සරලම ආකාරයෙන් ලියන්න වෙනවා. සරලම ආකාරයෙන් ලියන්න වෙනවා. එතකොට මේක සරලම ආකාරයට පත් කරන්න කීයෙන්ද බෙදන්න පුළුවන් තුන් දෙනා? 250. 250. හරියට හරි. 250න් බෙදන්න පුළුවන්. එතකොට 250ට 250 ඒවා කීයද? 1යි. 750ට 250 ඒවා කීයද? 3යි. 2000ට 250 ඒවා කීයද? 1000ට 4යි නම් 2000ට 8යි. උත්තරය આવද 891 කියලා. ඔව්. හරි. 15 වෙනි ගාන බලන්න.
2x අඩු කිරීම 3 සමානයි 7. සරල සමීකරණයක්. මේක විසඳනකොට අපිට x වල අගය හොයන්න ඕනි දෙපැත්තම සමාන වෙන විදිහට. දෙපැත්තම සමාන වීමට x වලට ගත හැකි අගයට තමයි පුතේ අපි කියන්නේ මේ සරල සමීකරණයේ විසඳුම කියලා. එතකොට මේ x සඳහා ගත හැකි අගය හොයන්න මේ x එක්ක සම්බන්ධ වෙලා ඉන්න සංඛ්‍යාත්මක අගයන් ටික සමාන ලකුණෙන් අනිත් පැත්තට පන්න ගන්න වෙනවා. මේ අඩු කිරීම 3 ඉස්සෙල්ලාම අනිත් පැත්තට යනකොට මොකද වෙන්නේ? 3ක් එකතු එකතු වෙනවා. එතකොට 7යි 3යි එකතු වුනහම කීයද පුතේ? 10යි. x දෙගුණේ 10ට සමාන වෙනවා. එහෙනම් x ලාගේ හොයන්න මොකද්ද කරන්න ඕනේ දෙපැත්තම? දෙකෙන් බෙදා ගන්නවා. 10ට දෙකේම කීයද එතකොට? 5යි. 5යි. අවදි ඔව් අවදි 5යි. ඔව් සර්. ඔව් 16 වෙනි ගානේ බලන්න. 16 වෙනි ගානේ වෙන් රූට් එකක් දීලා තියෙනවා. එයා a කියලා නම් කරලා තියෙනවා. p r o s m. එතන මෙතන p හිස්තන a කියන කුලකේ. m හිස්තන a කියන කුලකේ. අපිට සංකේත දෙකක් දීලා තියෙනවා. මේ මොනවද පුතේ මේ සංකේත දෙකට කියන්නේ? මේ සංකේතය මොකද්ද? මෙන්න මෙයා. කුලකයක් අවයවයක් වේ. අවයවයක් වේ. ගොඩක් හොඳයි. අවයවයක් වේ. මේක අවයවයක් නොවේ. අවයවයක් නොවේ. එතකොට p කියන එක්කෙනා අවයවයක් වෙනවද නැද්ද ඒ කුලකේ? වෙනවා. එහෙනම් අවයවයක් වේ. m කියන එක්කෙනා අවයවයක් වෙනවද නැද්ද ඒ කියන කුලකේ? වෙනවා. වෙනවා. එහෙනම් එකම සංකේතය නේද අවස්ථා දෙකටම එන්නේ? ඔව් සර්. දෙකම හරිනම් ලකුණු දෙකයි එකක් හරිනම් එක ලකුණයි. හොඳේ. දෙකම හරිනම් ලකුණු දෙකයි එකක් හරිනම් එක ලකුණයි. ඊළඟට 17 වෙනි ගාන. 17. දෙක වාරයක් 2x එකතු කිරීම 3 අඩු කිරීම x අඩු කිරීම 3. ඔය තියෙන්නේ වරහන් සහිත වීජීය ප්‍රකාශනයක්. මේ වරහන් සහිත වීජීය ප්‍රකාශනයක වරහන් ඉවත් කරනකොට මොකද්ද කරන්න පුළුවන් අපිට? එළියේ ඉන්න එක්කෙනාගෙන් මේ ඇතුලේ තියෙන පද සියල්ලම ගුණ කරගන්න පුළුවන්. එතකොට මේ දෙකෙන් 2x සහ 3 ගුණ වෙන්න ඕනේ. මෙතන තියෙන ඍණ ලකුණ විතරයි. හැබැයි එළියේ එක්කෙනෙක් ඉන්නවා. කවුද එයා? කෙනෙක් ඉන්නවා එළියේ. කවුද? එක. මෙතන අඩු කිරීම එක තියෙන්නේ. අපි ඉගෙනගෙන තියෙනවා ඍණ සංඛ්‍යාවකින් ගුණ කරද්දී ඇතුලේ තියෙන පදවල එලෙසම පවතිනවද පදවල ලකුණු නැත්නම් ලකුණු වෙනස් වෙනවද? වෙනස් වෙනවා. ලකුණු වෙනස් වෙනවා. හොඳයි. වෙනස් වෙනවා. ඔව් වෙනස් වෙනවා. අපි ගුණ කළ බලමු. දෙවරක් 2x කීයක්ද? 4x 4x එකතු කිරීම. දෙවරක් 3 6යි 6යි. දැන් ඍණ ලකුණෙන් ගුණ කරද්දී එකෙන් ගුණ කරද්දී වෙනසක් වෙනවද? නෑ. එහෙනම් එක් වරක් x එකයි x අඩු කිරීම x. මෙතන ඍණ තියෙනවා නම් මෙතෙන් එන්න ඕනි ධන. හේතුව ඍණ පදයකින් ගුණ කරද්දී ඇතුලේ පදවල ලකුණු වෙනස් වෙනවා. දැන් 3 වරක් 1 3යි. 3 දැන් සජාතීය පද මොනවද මෙතන තියෙන්නේ? x 4x සහ x 4x සහ x. අනිත් පද 6 සහ 3. 3. එතකොට සජාතීය පද දැන් අපිට සුළු කරගන්න පුළුවන්. 4x වලින් x අඩු වුණාම කීයයි xද? 3යි 3යි x. 6යි 3යි එකතු වුණාම කීයද? 9යි. ලකුණු සමාන නිසා එකතු කරලා ඒ ලකුණුම දාන්න පුළුවන්. ලකුණු අසමානයි නම් අඩු කරලා වැඩි එක්කෙනාගේ ලකුණු දාන්නේ. ඒක 4යි 3 එකක් අඩු වුණාම 3යි. 3යි x ධන. 6 මේ දෙන්න ධන 6 ධන 3 ලකුණු සමානයි. එකතු කරනවා 6 3 එකතු වුණාම 9යි. ලකුණ ධන එම ලකුණු. 18 වෙනි ගාන බලන්න. පොතක මිල රුපියල් 60කි. පොතක මිල රුපියල් 60කි. බදු වැඩිවීම නිසා පොතේ මිල 105කින් මිල ඉහළ ගියේය. නව මිලක් සොයන්න කියලා කියන්නේ. නව මිල හොයනකොට මේකේ ක්‍රම දෙකකට ගන්න හදන්න පුළුවන්. මම ප්‍රස්තුත පාඩමේදී ඔයාලට කියා දුන්නා. ඔය જાතියේ ගානකුත් හැදුවා. හැබැයි පොත ඇසුරෙන් නෙවෙයි හැදුවේ පෙට්‍රල් ඇසුරෙන්. පෙට්‍රල් වල මිල ඉහළ යන සම්බන්ධයට අදාළ ගැටලුවක් තමයි මම ඔයාලට දුන්නේ මතක් වෙන්න ඕනේ. හරි. මෙතනදී වැඩි වෙන මිල හොයන්න පුළුවන්.
වැඩි වෙන මිල. වැඩි වෙන මිල හොයන්න. 100ට 5යි. රුපියල් 100යි නම් රුපියල් 5යි වැඩි වෙන්නේ. පෙට්‍රල් වල මිල පොතක මිල රුපියල් 60යි කියලා දීලා තියෙනවා. පොතක මිල රුපියල් 60යි කියලා දීලා තියෙනවා නේද? හරි. කැපෙනවනේ. බිංදුවල බිංදුව කැපෙනවා. 5ට 5 එකයි 10ට 5 ඒවා 2යි. 2ට 2 එකයි 6ට 2 ඒවා 3යි. රුපියල් කීයද? වැඩි වෙන මුදල 3යි. රුපියල් 3ක් වැඩි වෙනවා. ඒ වැඩි වුණාට පස්සේ නව මිල හොයන්න මොකද්ද කරන්න ඕන? මේ වැඩි වෙන්නේ ඉස්සෙල්ලා රුපියල් 60ට වැඩි වෙච්ච මුදල එකතු කරගන්න වෙනවා. එතකොට කීයද පුතේ නව මිල රුපියල්? 63යි. උත්තරය 63යි. ධන 6 කාල කලාපයේ සිටින අය කෙම රටේ වේලාවෙන් 10:40ට ධන 4 කාල කලාපයේ රටක සිටින යහළුවෙකුට කතා කරයි. එවිට ධන 4 කාල කලාපයේ වේලාව කීයද? උත්තරේ කීයද? හදපු දරුවෙක් 8:40යි. හරි උත්තරේ. මේ ගාන හදන්න ලේසිම ක්‍රමය තමයි පුතේ සංඛ්‍යා රේඛාව ඇදී. සංඛ්‍යා රේඛාව. ওই කාලය සම්බන්ධ මම මේ පාඩමදී මම ඔයාලට කියා දෙන්නම්. අපි ඊළඟ දවසේ පටන් ගන්නවා කාලයේ පාඩම. මේක සංඛ්‍යා රේඛාවක් හදන්න ගොඩාක්ම ලේසි. නේ? එතන තියෙන්නේ 10:40 නේද? ධන 6 කාල කලාපේ. ඒතකොට ධන 6 ඇතුළත් වෙන විදිහට කාල මේ අඳිනවා. 6 7 8 5 4 3 2 ඔය විදිහට. මේ ධන මේ තියෙන ධන 4 ඔක්කොම ධනාගය. ධන 6 කාල කලාපේදී ඒ අදාළ රටේ වේලාව 10:40යි. අපෙන් අහන්නේ ධන 4 කාල කලාපයේ රටක සිටින යාළුවෙකුට කතා කරන්න. ධන 4 කාල කලාපයේ ඉන්න යාළුවෙකුට තමයි කතා කරන්නේ. එතකොට ධන 6 කාල කලාපයට වඩා ධන 4 කාල කලාපයේ වේලාව පැය කීයක් අඩුද? ඒකක් අඩු. එකක් අඩුයි. පැය දෙකක් අඩුයි. එහෙනම් මේ පැය දෙක අඩු කරගත්තා නම් මේ ධන 4 කාල කලාපයේ ඉන්න යාළුවගේ වේලාව හොයාගන්න පුළුවන්ද බැරිද? පුළුවන්. පුළුවන්. 0යි 4යි 10න් දෙකක් 8යි. එහෙනම් උත්තරේ කීයද? 8:40. ඔව් 8යි 40යි. 8යි 40යි. මොකද යන්න පුළුවන්. පෙරවරුද පස්වරුද කියලා අපිට දීලා නෑ. උත්තරේ 8යි 40යි. සර් ඔව් කියන්නේ? ඒක මං තාත්තත් එක්ක හැදුවේ. ඈ? ඒක මං තාත්තත් එක්ක හැදුවේ. හොඳයි. සර් ඒක හරි දාගත්තට කමක් නැද්ද? ඈ කමන්නේ හරි දාගන්න. සංඛ්‍යා රේඛාව ඇතුලේ මොකද හොයන්නේ? ඔය දින සම්බන්ධ ගැටලු උනත් සංඛ්‍යා රේඛාවෙන් ඉක්මනට උත්තර ගන්න පුළුවන්. ඒක මම මේ පාඩම කියා දුන්නාට පස්සේ ඔයාලට තවත් පැහැදිලි වෙයි. 20 වෙනි ගාන බලන්න. x සමානයි ඍණ 2. හා y සමානයි 3 නම් 4y අඩු කිරීම 2x වර්ගයේහි අගය සොයන්න කියනවා. එතකොට මෙතෙන් තියෙන්නේ ආදේශ කරන්න පුතේ. ආදේශ කරොත් අපිට උතන අගය හොයාගන්න පුළුවන් හරියටම. x සඳහා ඍණ 2 ආදේශ කරනවා, y සඳහා ධන 3 ආදේශ කරනවා. බලමු ආදේශ කරලා 4 ගුණ කිරීම 3 අඩු කිරීම 2 ගුණ කිරීම ඍණ 2 වර්ගය. x එනකොට ඍණ 2 නේ ආදේශ කරන්නේ. ඍණ 2 වර්ගය 4 වරක් 3 12යි. ඍණ 2 වර්ගය ධනාගයක්ද ඍණාගයක්ද? ඔන්න දැන් කියන්න මට. ඍණ ධනාගය. ධනාගයක්. ඒකට හේතුව මොකද්ද හේතුව? වර්ගය ඔව් දර්ශකයේ ඉලක්කය. ඔව් දර්ශකයේ ඉලක්කය. ඔව්. එතකොට දෙකේ වර්ගය කීයද පුතේ? දෙකේ ඈ? දෙකේ වර්ගය කීයද? 4. 4. දෙකේ වර්ගය කියන්නේ 4. දෙවරක් දෙක 4යි. ඒ 4 තව දෙකකින් ගුණ කරන්න තියෙනවා. කීයද එතකොට? 8යි. 8යි. එතකොට මෙතෙන් දෙන්නේ අඩු කිරීමට නේද?
ඔව් 12න් 8 අඩු වුණාම කීයද උත්තරේ? 4. ආවද උත්තරේ? ඔව් මුල් ලකුණු බලනකොට හැම ප්‍රශ්නයකටම ලකුණු දෙක ගානේ දාලා බලන්න කීයක් තියෙනවද කියලා. දෙවැනි කොටසෙත් ඔක්කොම ගණන් වලට උත්තර ලියුවනම් හොඳයි ගොඩක්ම. ප්‍රශ්න 6කට පමණක් පිළිතුරු සපයන්න කියලා ඔබ තියෙන්නේ. ප්‍රශ්න 6ක් නේ මම කියන්නේ මෙතන ප්‍රශ්න 8ක් තියෙනවානේ 8ටම උත්තර ලියුවනම් හොඳයි. මොකද අපි ඉගෙනගෙන තියෙන ප්‍රශ්නේ පාඩම්නේ ඒකයි. 6යිනේ කමන්නේ 6 ලියුවට කමන්නේ. කියන්නකො මම දැන් ඔයාලා ලකුණු කීයක් තියෙනවද කියලා. මැසේජ් එකක් දාන්නකො නැත්නම්. කීයක් තියෙනවද කියන එක මැසේජ් එකක් දාන්න. සර් ලකුණු දෙක ගන්න නේද ගන්නෙ? ඔව් ඔව්. හතලිහෙන් කීයද? 38යි. හොඳයි. පහ. හොඳයි. හරි. හැමෝගෙම ලකුණු සාමාන්‍යයෙන් 35 හෝ 35න් ඉහළටම යනවා නම් මම හිතන්නේ හොඳයි. මොකද ඔයාලට එතකොට ලකුණු 80ට වැඩියෙන් ගන්න පුළුවන්. දේශියෙන්ම ලකුණු 80ට වඩා පේපර් එකකින් ගන්න පුළුවන්. දෙවනි පේපර් එකට ඔයාලා ලකුණු 50ට වැඩිය ගන්න පුළුවන් ඔය ලකුණු 35ට වැඩියෙන් ගන්න ළමයට. ලකුණු 35ට වඩා කෙටි පේපර් එකකට ගන්න පුළුවන් කියන්නේ ඒ දරුවට ගන්න පුළුවන් දෙවනි ප්‍රශ්න පත්‍රයෙන් ලකුණු 50ට වැඩියෙන්. ඒතකොට ලකුණු 80න් ඉහළට ඔයාලට යන්න පුළුවන් හැම දරුවෙක්ටම. එහෙනම් ඒ සඳහා උත්සාහ වෙන්න. හොඳේ. හරි. අපි බලමු දැන් පුතේ පළවෙනි ප්‍රශ්නය. දෙවෙනි පේපර් එකේ පළවෙනි ප්‍රශ්නය. ඔයාලා ප්‍රශ්න 6කට උත්තර ලියලා තිබුණාට ගැටලුවක් නැහැ. ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. හරි. ඔයාලා මේ මම දෙන ලකුණු වලට අදාළව ලකුණු බලන්න ඊළඟට. මේකේ ප්‍රශ්න 6 හැම ප්‍රශ්නයකටම ලකුණු 12 මේ 10 ගානේ ලැබෙනවා. ලකුණු 10 ගානේ ලැබෙනවා. ඒතකොට එතනට ලකුණු 60යි. පේපර් එකද? ඇතුළුනේ? ඔව් දාන්නම. ඔව් මානේ මට මේ ත්‍රිකෝණ පාඩම පුතේ ඒක මම YouTube එකට දාලා තියෙන්නේ link එක දැන් ඔයාලට දාන්න බැරි වුණා. මම අද link එක දාන්නම්. හොඳේ? ගිය සතියේ පාඩමේ link එකක් දාන්න. ඒ link සියල්ලම දාන්න. මේක අද ඉවර වෙච්ච ගමන් අද එකක් දානවද? අද එකක් දාන්න. බිමාෂ අයින් වෙන්න එපා. බිමාෂ පොඩ්ඩක් ඉන්න කට්ටිය අයින් වුණාට පස්සේ. හරි. පළවෙනි ප්‍රශ්නේ පොඩ්ඩක් බලන්න. එක්තරා මුදලක් P හා Q අතර 2:3 අනුපාතයටද? බිමාෂ පොඩ්ඩක් ඉන්න. ඔයගොල්ලෝ අර අක්කා ගණන් වගේක් දාලා තිබුණානේ. ඒක පොඩ්ඩක් මම කතා කරන්න ඕනි මේ කට්ටියම අයින් වුණාට පස්සේ ආයෙ විතර ඉන්න පුතේ. හොඳේ? ආ සර්. පළවෙනි ප්‍රශ්නේ එක්තරා මුදලක් P හා Q අතර 2:3 අනුපාතයටද? 2:3 අනුපාතයටද? Q හා R අතර 1:2 අනුපාතයටද බෙදන ලදී. පළවෙනි ප්‍රශ්නේ අපෙන් අහන්නේ මේ P Q හා R අතර මුදල් බෙදෙන අනුපාතය. මේකට කියනවා අපි සංයුක්ත අනුපාතයක් කියලා. මොන අනුපාතයක්ද? සංයුක්ත අනුපාතයක් ගොඩනගනකොට
ක්‍රමයක් ඉගෙන ගත්තා. මොන ක්‍රමයේද? 6x ක්‍රමය කියලා අපි ඒක. ඔව් 6x ක්‍රමය කියලා තමයි අපි ඒකට කිව්වේ. එතකොට මේ එක ගුණ කරනවා දෙකෙන්. එක ගුණ කරනවා තුනෙන්. මේ එක කියන එක නා මේ දෙකෙන් ගුණ කරනවා තුනෙන් ගන්නවා. ඊට පස්සේ තුන ගුණ කරන්නේ දෙකෙන්. 1 වරක් 2 2යි. 1 වරක් 3 3යි. 3 වරක් 2 6යි. ආවද උත්තරේ 2 අනු 3 අනු 6 කියලා? ඔව්. දෙවනි ගාන බලන්න මේකේ. බෙදූ මුදල රුපියල් 3300ක් නම් බෙදූ මුදල කීයක් කියනවද? 3300යි කියනවා. ඒට හා බීට නෙමෙයි උතන එන්න ඕනේ. පීට හා කියුට. එහෙම හදාගන්න. පීට හා කියුට. දැන් හොයන්න පුළුවන් ද වේගෙන්? ඒක හැදුවේ නැත්නම්? හැදුවා. පීට හා කියුට එන්න ඕනේ. එහෙනම් ඉක්මනට හදන්න. AB PQ කරලා හදාගන්න. Pට සහ Qට ලැබුණ මුදල වෙන වෙනම සොයන්න. ලකුණු මේ විනාඩි දෙකක් දෙන්නම් මම. ඉක්මනට හොයන්න. Beta හා Qට Pට හා Qට. Pට හා Qට. හරි සර් හැදුවා. හැමෝම ඉවරද? කීවෙනි එකද මේ කවිදු පැහැදිලි නැත්තේ? මේ දෙක කොටසේ එරම් පේපර් ටික පැහැදිලි නැද්ද? නෑ සර්. මේක මම අනිත් අයට අවුලක් නෑ සර්. පැහැදිලි නැද්ද කාටවත්? නෑ සර් පේනවා. හොඳට පේනවා. මම කවිදුට එවන්නම්කෝ. දැන් බලන්න කවිදු. ආව නේද කවිදු? ආවා සර්. හරි දැන් අපි සාකච්ඡා කරමු. මේක කියන්නේ Pට හා Qට ලැබුණු මුදල් වෙන වෙනම සොයන්න. එතකොට අපිට මේකේ මුලින්ම PQR මේ විදිහට ලියා ගන්න. සංයුක්ත අනුපාතය 2ට 3ට 6. මේ අනුපාතයට අදාළව නම්
තුන් දෙනාට බෙදලා තියෙන මුදල කීයද? 2යි 3යි 5යි 5යි 6යි එකතු වුණාම 11යි. කොටස් කීයක්ද බෙදලා තියෙන්නේ? 11ක්. ඒ කොටස් 11න් පීට කීයක් හම්බෙන්න ඕනේ? 2. දැන් රුපියල් 3300ක් බෙදනවා කියලානේ කියන්නේ නේද? බෙදූ මුදල රුපියල් 3300ක් නම් ඒට සහ බීට ලැබුණු මුදල් වෙන වෙනම හොයන්න කියලා කියන්නේ. එතකොට 11න් කීයක් Qට ලැබෙන්න ඕනද? 3. එතකොට මේ රුපියල් 3300න් පීට ලැබෙන්න ඕනි 11න් 2ක්. Qට ලැබෙන්න ඕනි 11න් 3ක්. ඔය 3300 සමාන කොටස් 11කට බෙදලා 2ක් ලැබෙන්න ඕනි P වලට. 3ක් ලැබෙන්න ඕනි Q වලට. දැන් අපි යටින් ලියනවා. පීට ලැබුණු මුදල එකොළහෙන් 2යි. කීයකින්ද? රුපියල් 3300කින්. රුපියල් 3300කින් 11න් 2ක් අයිති වෙනවා P වලට. 11ට 11 එකයි 33ට 11 ඒවා 3යි. 300යි. 300 දෙකෙන් ගුණුනහම කීයද පුතේ? රුපියල් 600ක් හම්බෙන්න ඕනි P වලට. ආවද රුපියල් 600? ඔව් ඊට පස්සේ Qට ලැබුණු මුදල හොයන්න 11න් කීයක් අයිති වෙන්න ඕනේද Q වලට? 3. එහෙනම් 3300කට කීයක්ද? මේ 11ට 11 එකයි 33ට 3යි 3300ට 300යි. එක කොටසක් රුපියල් 300යි. එහෙනම් රුපියල් කීයක් එන්න ඕනද Q වලට? 900ක් හම්බෙන්න ඕනේ. පැහැදිලිද? ඊළඟට B කොටසේ කියනවා මෙහෙම සිතියමක පහත පරිදි අනුපාතයක් දක්වා ඇත. පරිමාණ රූප පාඩමට අදාළ වන්නේ. 1ට 2000 අනුපාතයට තමයි බෙදලා තියෙන්නේ. 1ට 2000 අනුපාතයට තමයි බෙදලා තියෙන්නේ. මෙහි එකෙන් දැක්වෙන්නේ සෙන්ටිමීටර් 1ක් නම්. එකෙන් දක්වලා තියෙන සෙන්ටිමීටර් 1ක් නම් 2000න් දක්වලා තියෙන්නේ කීයක්ද කියලා අහන්න. සෙන්ටිමීටර් 2000. එක මේ එකෙන් පෙන්නලා තියෙන සෙන්ටිමීටර් 1 නම් 2000න් පෙන්නන්නේ කීයක්ද සෙන්ටිමීටර්? 2000. ඒකක සමානයි. අනුපාතයක් කියන්න බෑ ඒකක සමාන නැත්නම්. ඒකක සමාන රාශීන් දෙකක් අතර සංඛ්‍යාත්මක සම්බන්ධයට තමයි අපි කියන්නේ අනුපාතයක් කියලා. එතකොට ඒකක සමාන විය යුතුයි. අංක 1 නීතිය. ඊට පස්සේ සම්බන්ධයක් තිබිය යුතුයි. ඒ සම්බන්ධය තමයි අනුපාතයක් විදිහට ලියන්නේ. එහෙනම් 1ට 2000. එකක් කියන්නේ සෙන්ටිමීටර් 1යි නම් 2000ක් කියන්නේ සෙන්ටිමීටර් 2000. පැහැදිලිද? හරි. ඒකේ ලකුණු බෙදෙන හැටි ලියා ගන්න. ලකුණු බෙදෙන හැටි ලියා ගන්න. මේ සංයුක්ත අනුපාතයේ ගොඩනැගීමට ලකුණු 2යි. හරි. මේ Pට ලැබෙන මුදල හොයන්න ලකුණු 3යි. Qට ලැබෙන මුදල සෙවීමට ලකුණු 3යි. මෙතන 2000යි කියලා ලබා ගන්නකොට B කොටසේ ලකුණු 2යි. ඔය විදිහට තමයි ලකුණු 10 බෙදෙන්නේ. දෙවෙනි ගානේ අපි දෙවෙනි ගානට යමු. හරිද? දැන් තමන්ගේ පළවෙනි ගාන හදලා තියෙන අංක 1 කියලා දාලා තියෙන තැනින් ලකුණු 10න් කීයක් තියෙනවද කියලා ලියා ගන්න. එතකොට අන්තිම එකතුව ලබා ගන්න ටෝටල් එක ලබා ගන්න ලේසි. 10න් කීයද කියලා ලියා ගන්න. ඔය ප්‍රශ්න අංක 1 තියෙන තැනින්. හරි ටෝටල් එක ලියා ගන්න. දෙවැනි එක බලන්න. දෙවැනි එකේ රූප සටහනක් තියෙනවා මෙන්න මෙහෙම. සංයුක්ත රූපයක්. අපි ගිය සතිය ඉගෙන ගත්තා. නේද? සංයුක්ත රූපයක වර්ගඵලය හොයන්නේ කොහොමද කියලා. මේක 5.6යි සෙන්ටිමීටර්. මීටර්. මේක දිග 8යි මීටර්. මේක 4යි කියලා දීලා තියෙනවා නේද? මම දීලා ඇති. එනවා නේද? ඒක මීටර 4යි. පළවෙනි එක මේ ඍජුකෝණාශ්‍රාකාර මල් පාත්තියක කෙළවරේ ඉදි කරන ලද පොකුණක් පහත රූපයේ දැක්වේ.
එතකොට මේ ඍජුකෝණාශ්‍රාකාර මල් පාත්තිය මේ තියෙන්නේ. ඒක කෙළවරේ තමයි පොකුණ ඉදි කරලා තියෙන්නේ. පොකුණ ත්‍රිකෝණාකාරයි. ත්‍රිකෝණාකාරයි පිටේ පොකුණ. එතන තියෙන ඍජුකෝණය. හරි. පළවෙනි ප්‍රශ්නය අහන්නේ පොකුණේ වර්ගඵලය. පොකුණ ත්‍රිකෝණාකාරයි. එහෙනම් පොකුණේ වර්ගඵලය හොයන්න මොකද්ද කරන්න ඕනේ? ත්‍රිකෝණීය වර්ගඵලය හොයන්න වෙනවා. පොකුණේ වර්ගඵලය. දැන් මොකද්ද සූත්‍රය අපි ඉගෙන ගත්තා නේද? ත්‍රිකෝණික වර්ගඵලය හොයන්න. මොකද්ද සූත්‍රය? භාගය ගුණ කිරීම ඔව්. ආධාරකයේ ගුණ කිරීම ලම්බ උස නේද? මෙයාගේ ආධාරකයයි ලම්බ උසයි දෙකම සමානයි නේද? ඔව් කීයද ආධාරකයේ ලම්බ උස සඳහායි නාගේ? මීටර් 4යි. මීටර් 4යි. එතකොට 4 ගුණ කිරීම 4 දෙකෙන් එක ගුණ කිරීම 4 ගුණ කිරීම 4. දෙකට දෙකේ එකයි 4ට දෙකේ ඒවා දෙකයි. 4 වරක් 2 කීය දෙන්නේ උත්තරේ? 8යි. පිළිතුර වර්ග මීටර 8යි. ඔන්න පොකුණේ වර්ගඵලය. ආවද උත්තරේ? මල් පාත්තිය හා පොකුණ සඳහා වෙන් කර ඇති ඉඩමේ වර්ගඵලය අපෙන් අහනවා. ඒ කියන්නේ මුළු වර්ගඵලය. මුළු වර්ගඵලය හොයන්න නම් මේකේ මල් පාත්තියේ වර්ගඵලය හොයන්න වෙනවා ඉක්මනට. නේද? මල් පාත්තියේ වර්ගඵලය. මල් පාත්තිය ඍජුකෝණාශ්‍රාකාරයි. ඒ ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලය හොයන්න දිග ගුණ කරන්න වෙනවා පළලි. දිග 8යි පළල 4යි. කීයද එතකොට? වර්ග මීටර 32යි. දැන් එහෙනම් මුළු වර්ගඵලය හොයනකොට මොකද්ද කරන්න ඕනේ? මේ 32ට 8ක් එකතු කරන්න වෙනවා. මල් පාත්තියේ පොකුණේ වර්ගඵලය එකතු කරන්න වෙනවා. මල් පාත්තියේ සහ පොකුණේ වර්ගඵලය දැන් අපිට ලැබෙනවා වර්ග මීටර් 40යි කියලා. උත්තරේ කීයද වර්ග මීටර් 40යි. තුන්වෙනි ප්‍රශ්නය. මෙම මල් පාත්තිය හා පොකුණ වටා මල් පාත්තිය සහ පොකුණ වටා කම්බි වැටක් ඉදි කිරීමට නියමිතය. අවශ්‍ය කම්බි පොටක දිග සොයන්න. කම්බි පොටක දිග කියලා කියන්නේ මේ මල් පාත්තියක් පොකුණක් වටේට කම්බි මේ වැටක් ගහන්න අවශ්‍යයි. එතකොට මේ කම්බි පොටක එක කම්බි පොටක දිග අපෙන් අහනවා. එක කම්බි පොටක දිග හොයන්න මොකද්ද කරන්න ඕනේ? මේ රූපයේ පරිමිතිය හොයන්න වෙනවා. පරිමිතිය හොයන්න වෙනවා. එහෙමනම් කම්බි පොටක දිග අපි හොයමු දැන්. කම්බි පොටක දිග හොයන්න වටේ දිග එකතු කරමු. මෙයා 8යි නම් මේ පාදයක් 8යි මීටර. මෙයා 4යි මීටර. දැන් එකතු කරමු බලන්න. 8 ඒවා කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. 4 ඒවා කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. 5.6 ඒවා එකයි. 4 ඒවත් හරි හරි 4 ඒවා තුනක් තියෙනවද? නෑ නෑ. 8 වරක් 2 16. 4 වරක් 2 8යි. එකට 5.6 එකතු කරමු. එතකොට මෙතන දශම 6 දශම සංඛ්‍යා නැහැනේ 6 ඒ විදිහටම එනවා. 5යි 8යි 13. 13යි 6යි එකතු කරාම 19න් 9 එකක් ඉතිරි. 1යි 1යි 2යි. මීටර් කීය දෙන්නේ? 29.6යි. ඔය තියෙන්නේ එක පොටකදී 29.6යි. හතරවෙනි ප්‍රශ්නය මොකක්ද අහන්නේ? මෙවැනි කම්බි පොටවල් තුනක් සඳහා අවශ්‍ය කම්බි ප්‍රමාණය දිග අහනවා. කම්බි පොටවල් තුනක දිග හොයන්න මොකද්ද කරන්න ඕනේ? මේ ඉඩමේ පරිමිතිය නැත්තම් එක පොටක දිග ಗುಣ කරගන්න වෙනවා පොටවල් තුනක දිග හොයන්න තුනේ. දශම සංඛ්‍යාවක් පූර්ණ සංඛ්‍යාවකින් ಗುಣ කිරීම පාඩම. අන්නේ පාඩමට අදාළව තමයි ඔයාලගේ මෙතන දැනුම බලන්නේ. දැන් ಗುಣ කරමු. දශමතිත නොසලකා ಗುಣ කරලා ලැබෙන පිළිතුරේ දශමතිත තියන්න ඕනි. දශම සංඛ්‍යාවේ තිබුණු ඉලක්කම් ගණනට අදාළව. අපි ಗುಣ කරමු. 3 වරක් 6 18න් 8 එකක් ඉතිරි. 3 වරක් 9 27යි. 27යි 1යි 28යි. දෙකක් ඉතිරි. 3 වරක් 2 6යි. 6යි 2යි එකතු වුණාම 8යි. දශමතිත තියෙනවා එක ඉලක්කමක් පහු කරලා. මීටර් 88.8යි. මීටර් 88.8යි. පස්වෙනි කොටස බලමු. පස්වෙනි කොටසේ තියෙනවා කම්බි මීටර් එකක මිල රුපියල් 120ක් නම් කම්බි සඳහා යන වියදම සොයන්න. මීටර් එකක මිල රුපියල් 120ක් නම් කම්බි සඳහා යන වියදම සොයන්න කියලා කියන්නේ. මොකද්ද කරන්න ඕන? මේ 88.8 ගුණ කරගන්න වෙනවා 120න්. 120න් ගුණ කරගන්න වෙනවා.
කම්බි මීටර එකක මිලන 120යි කියන්නේ එහෙනම් කම්බි සඳහා යන වියදම අපි හොයන්න ඕනේ. ඉතින් මෙතෙන්දි මේක හොයන්න හරිම ලේසි. අපි දශමදිත නොසලකා ගුණ කරොත් 888 12න් ගුණ කරනවා. මෙතන බිංදුවකුත් තියෙනවා. ඒ බිංදුව පස්සේ එකතු කරගන්න. දෙවර 8 16න් 6 එකක් ඉතිරි දෙවර 8 16 එකයි 17න් 7 එකක් ඉතිරි දෙවර 8 16 එකයි 17යි. හරි. එකවර 8 8යි එකවර 8 8යි එකවර 8 8යි. දැන් කරනවා. 6යි 7යි 8යි 15න් 5 එකක් ඉතිරි 7යි 8යි 15යි එකයි 16යි එකක් ඉතිරි 8යි 1යි 9යි 9යි 1යි 10යි. මෙතන බිංදුවකුත් වෙනවාකට 120 න් ගුණ කරේ නේද? රුපියල්. දැන් දශමදිත තියන්න ඕනේ අග ඉලක්කම පහු කරලා. එතකොට රුපියල් එනවා උත්තරේ 10656 කියලා. පිළිතුර එන්නේ රුපියල් 10656. අවද උත්තර? දැන් මේකේ ලකුණු හරි. මේකේ ලකුණු ටික බෙදලා යන විදිහ මම දැන් දානවා. මේකට ලකුණු 2යි ත්‍රිකෝණීය වර්ගඵලයට, බහුකෝණීය වර්ගඵලයට. ඊට පස්සේ මේකේ මේ මල් පාත්තියේ වර්ගඵලයේ මේ ත්‍රිකෝණාශ්‍රාකාර කොටසේ වර්ගඵලය වෙනකොට එක ලකුණයි, මුළු වර්ගඵලය වෙනකොට ලකුණු 1යි. එතන ලකුණු 2යි. එක කම්බි පොටක පරිමිති දිග හොයනකොට පරිමිතිය හොයනකොට ලකුණු 2යි. මේකේ ලකුණු 2යි. මේකට ලකුණු 2යි. ලකුණු 10ක් බෙදෙන්නේ ওই විදිහට. තුන්වෙනි ගානකට බලමු. ඒ දෙවෙනි ගාන ඉස්සරහින් දාගන්න ටෝටල් එක 10න් කීයද කියලා දාගන්න. තුන්වෙනි ගාන තියෙනවා සුළු කරන්න. පළවෙනි එක. සර් ඔව්. සර් ආයෙත් ඒකේ ලකුණු යන පිළිවෙල කියන්න පුළුවන්ද? ඔව් හැම ප්‍රශ්නයකටම ලකුණු 2 ගන්න. ඒතර කොටස් 5ක් නේ තියෙන්නේ. මේ 5ට ලකුණු 10ක් හම්බ වෙනවා. තේරුණාද 5? ඔව් සර්. හරි. ඔයාලා මේ තුන්වෙනි ගානේ කොටස් 3ටම උත්තර ලිව්වද? ඔව් සර්. හරි. දැන් මම ඔයාලට විනාඩි 3ක් දෙනවා. ඔය තුන්වෙනි ගානේ මම පළවෙනි කොටස් 3 මම වෙනස් කරනවා. මෙහෙමයි මම දෙන්නේ. ඔතන එකතු කිරීමනේ දීලා තියෙන්නේ. එකතු කිරීම නෙවෙයි මම දෙන්නේ ಗುಣ කිරීම බෙදීම. හරිද? ಗುಣ කිරීම බෙදීම. පළවෙනි එක 1යි 2කින් 1 ಗುಣ කිරීම 6න් 5. හදන්න පටන් ගන්න. 1යි 3න් 1 ಗುಣ කිරීම 2යි 5න් 2 3 4න් 1 බෙදීම 2යි 4න් 1 ඔන්නේ ගණන් තුන විනාඩි 3න් හදන්න. ඕකට තමයි මම ලකුණු දෙන්නේ. වේගෙන් හදන්න. දැන් කවුද ඔයාලට ආවද පේපර් එක? නෑ සර්. මම ඔයාලට වෙනම එව්වනේ. ආවේ නෑ සර්. ඒ කලින් ඇවිත් වෙන ගෲප් එකකින් ඉන්නේ සර්. ඔයා දැන් 8 වසර ගෲප් එකේ නෙමෙයිද ඉන්නේ? 8 වසරේ ගෲප් එකේ තමයි සර්. ඉතින් 8 වසර ගෲප් එකට මම දාලා තියෙනවා. ඔව්. නෑ ඒක පැහැදිලි නෑ සර්. මේ දෙක කොටස මේ පළවෙනි එක විතරයි පැහැදිලි. ඔයාලට වෙනම මම එව්වනේ 8 ඒ කවිඳු කියලා තියෙනවනේ. 8 ඒ මං 8 ඒ නෙවෙයි සර් 8 D. නෑ 8 වසර V 8 කවිඳු කියලා මම ලකුණු කරලා තියෙනවා. මට ආවේ නෑ නේ සර්. ඔයාගේ නම්බර එක මම කියන්නම්. මේක මම තියෙන 070යි 301යි 73යි 94 නේද? ඔව්. ඒ නම්බරේට තමයි මම දැම්මේ. ආවේ නෑ නේ සර්. ආවේ නැද්ද? ආ ඉන්න පුතේ මම දන්නවා.
දැන් බලන්න. ආවා සර්. හරි. හරි. ඉක්මනට හදන්න. මෙන්න මේ ගණන් තුන හදන්න ඕනේ. හරි අපි පටන් ගමු නේද? හරි. ඊපස්සේ තව එකක් තියෙනවා. හරි. අපි බලමු නේද? මෙතන බලන්න මෙතන තියෙන භාග දෙකක ගුණිතයක්. ඒ ගුණිතයේදී පුතේ පළවෙනි එක මිශ්‍ර සංඛ්‍යාවක් තියෙන අපි මුලින්ම මොකක්ද එහෙමනම් කරගන්න ඕනේ මේක විෂම භාගයක් බවට පත් කරගන්න වෙනවා. දෙවරක් එක 2යි 2යි 1යි 3යි. දෙකෙන් 3 ගුණ කිරීම 6න් 5. කැපෙන ඒවා තියෙනවා නම් කියන්න මට. 3ට 3 ඒවා 1යි 6ට 3 ඒවා 2යි නේද? හරි. තවදුරටත් සුළු වෙන ඒවා නෑ. එහෙමනම් කරන්නේ අපි යට ඉන්න කට්ටිය ගුණ කරලා යට ලියනවා. දෙවරක් 2 4යි. උඩ ඉන්න කට්ටිය ගුණ කරලා උඩ ලියනවා. පිළිතුර විෂම භාගයක් විදිහට තියන්න බෑ. මෙහෙම තිබ්බොත් එක ලකුණක් අඩු වෙනවා. හරිද? එහෙමනම් අපි මෙයාව මිශ්‍ර සංඛ්‍යාවක් බවට පත් කරන්න වෙනවා. 5ට 4 ඒවා 1යි පිළිතුර 4න් 1. එතකොට 1යි 4න් 1 තමයි උත්තරේ. අවද යාලට උත්තරේ? ඔව් සර්. ඊළඟට දෙවෙනි එක. 3 වර 1 3යි 3යි 1යි 4යි. 3න් 4 ගුණ කිරීම. 5 වරක් 2 10යි 10යි 2යි 12යි. 5න් 12යි. දැන් කැපෙන ඒවා කියන්න මෙතන තියෙන 3ට 3 ඒවා 1යි 12ට 3 ඒවා 4යි. 4 වරක් 4 16යි 5 වරක් 1 5යි. 5න් 16. 5න් 16 කියන්නේ මෙතන විෂම භාගයක්. මේ විෂම භාගය අපිට මිශ්‍ර සංඛ්‍යාවක් බවට පත් කරගන්න වෙනවා. හරි. 16ට 5 ඒවා කීයක් තියෙනවද? 3ක් තියෙනවා. එතකොට 5න් කීයක් ඉතිරි වෙනවද? එකක් ඉතිරි වෙනවා. එහෙනම් පිළිතුර 3යි 5න් 1. 3යි 5න් 1 තමයි පිළිතුර වෙන්නේ. තුන්වෙනි කොටසේ බලන්න මෙතන බෙදීමක් තියෙනවා. මොනවා කරන්නත් ඉස්සෙල්ලා අපිට මේකේ මිශ්‍ර සංඛ්‍යා ටික විෂම භාග බවට පත් කරගන්න වෙනවා. එතකොට 4න් 1 බෙදීම 4 වරක් 2 8යි 8යි 1යි 9යි 4න් 9යි
දැන් බෙදීමක් තියෙනවා නම් අපි දන්නවනේ පුතේ ඊළඟට මොකද්ද කරන්නේ? ಗುಣ කිරීමක් බවට පත් වෙනවා. ඒ ಗುಣ කිරීමක් බවට පත් වුනහම මේ බෙදීමේ දකුණු පැත්තෙන් තියෙන භාගයේ උඩයට මාරු වෙනවා. 9න් 4ක් බවට පත් වෙනවා. 4ට 4 1 මෙයාට 1යි. එහෙනම් උත්තරේ එන්නේ නම් වරක් 1 9යි, එක් වරක් 1 1යි. 9න් 1 කියලා උත්තරය. ඔය තුන හරි ඒක තේරුන්නේ නැහැ. අන්තිම එකද? ඔව් සර්. හරි. හතරට තේරුන්නේ. මේකේ ඔයාලට මේ විෂම භාගය බවට පත් කරපු හැටි පැහැදිලිනේ? ඔව් සර්. එතකොට නෑ ඒක පැහැදිලි නෑ. ඈ මේ 4 වරක් 2 8යි. 8යි 1යි එකතු වුනහම 9යි. ලවයේ 9යි. හරය 4යි. දැන් මේ බෙදීම ಗುಣ කිරීමක් බවට පත් වෙනකොට බෙදීමට දකුණු පැත්තෙන් තියෙන භාගයේ උඩයට මාරු කරනවා කියලා අපි ඉගෙනගෙන තියෙනවා මතකයිනේ. එතකොට මෙතන 9 යටට යනවා 4 උඩට එනවා. දැන් මෙතන 4යි මේ 4යි කැපෙනවා. 4ට 4 1යි මේ 4ට 4 1යි. දැන් තවදුරටත් සුළු වෙනේව නැහැ. අපි කරන්නේ යට ඉන්න කට්ටිය ගුණ කරලා යට ලියනවා. නම් වර 1 9යි. එක් වර 1 1යි. ඔය විදිහට. තේරුණාද? හරි. දැන් මේ කොටස් තුනට එක කොටසකට ලකුණු දෙක ගානේ දාගන්න. එක කොටසකට ලකුණු දෙක ගානේ දාගන්න. එතකොට ඊළඟ කොටස් දෙක මම සාකච්ඡා කරනවා දැන්. හරි. ඊළඟට දීලා තියෙන්නේ සමචතුරස්‍රයක වර්ගඵලය. මේක සමචතුරස්‍රය මෙයාගේ වර්ගඵලය 576යි වර්ග සෙන්ටිමීටර කියලා දීලා තියෙනවා. දිගපළල සමානයි. පළවෙනි එක ප්‍රථමක සාධක වල ගුණිතයක් ලෙස ලියන්න කියනවා 576. 576 ප්‍රථමක සාධක වල ගුණිතයක් බවට පත් කරන්න නම් ප්‍රථමක සාධක වලින් බෙදාගෙන යන්න වෙනවා අපිට. දෙකෙන් බෙදෙනවා. 5ට 2 ඒවා 2යි. එකක් ඉතිරි. 10. ඔව් 8යි 8යි 288යි. අගට 8 තියෙන නිසා ආයෙ දෙකෙන් බෙදන්න පුළුවන්. 144යි. අගට 4 තියෙන නිසා ආයෙ දෙකෙන් බෙදන්න පුළුවන්. 72යි. අගට 2 තියෙන නිසා ආයෙ දෙකෙන් බෙදන්න පුළුවන්. 36යි. අගට 6 තියෙන නිසා ආයෙ දෙකෙන් බෙදන්න පුළුවන්. 18යි. ආයෙ දෙකෙන් බෙදන්න පුළුවන්. 9යි. 9 3ෙන් බෙදෙන්නේ 3යි. 3ට 3 ඒවා 1යි. එහෙමනම් දැන් අපිට ලියන්න පුළුවන් 576 ප්‍රථමක සාධක වල ගුණිතයක් විදිහට. අපි ලියමු. දෙකේව කීයක් එන්න ඕනද? 6ක් 6ක් එන්න ඕන. තුනේව 2ක් 2ක් එන්න ඕන. ඔන්න ලිව්වා. දෙවනි ප්‍රශ්නේ කියන්නේ මොකද්ද බලන්න. 576 හි වර්ගමූලය අපෙන් අහනවා. 576 වර්ගමූලය අහනවා. ඉතින් වර්ගමූලය හොයනකොට ප්‍රථමක සාධකවල ගුණිතයක් ලෙස ලියාගන්න එක තමයි ප්‍රමුඛතම කාර්යය වෙන්න ඕනේ. දෙක ගුණ කිරීම 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 තුන ගුණ කිරීම තුන. දැන් ඊට පස්සේ මම ඔයාලට වර්ගමූලයේ පාඩමේදී කියා දුන්නේ මොනව හදාගන්න කියලාද? ජෝඩු හදාගන්න කිව්වා. මතකද? ජෝඩු හදාගන්න කිව්වා. ඔව්. මේ එක જાතියේ දෙන්න ගානේ ගත්තාම ජෝඩුවක් හැදෙනවා. මේ දෙක දෙකෙන් ගුණුනහම දෙකේ වර්ගය ලැබෙනවා. මේ දෙකෙන් ගුණුනහම දෙකේ වර්ගය ලැබෙනවා. ඔය ජෝඩු. ජෝඩු වර්ග. ජෝඩු වර්ග හදාගන්නවා. තුනේ වර්ගය. දැන් මේ වර්ගයත් එක්ක වර්ගමූල ලකුණෙන් එළියට එනවා නේද? මේ වර්ගයත් එක්ක වර්ගමූල ලකුණ ඉවත් වෙනවා. ඒකවල දෙකේ එළියට එනවා. මෙතනත් වර්ගයත් එක්ක වර්ගමූල ලකුණ ඉවත් වෙනවා. දෙකේ එළියට එනවා. මෙතනත් දෙකේ වර්ගය කියන්නේ 4. 4 වර්ගමූලය එහෙනම් 2. 3 වර්ගය 9. 9 වර්ගමූලය 3. වර්ග කිරීම සඳහා භාවිත කරපු සංඛ්‍යාව. 2 වරක් 2 4යි. 4 වරක් 2 8යි. 8 වරක් 3 24යි. උත්තරේ 24යි. උත්තරේ 24යි. පැහැදිලිද? මේකට ලකුණු 2යි මේකට ලකුණු 2යි. ඔන්න 10ක් බෙදලා ගිහිල්ලා තියෙන ආකාරය. ලකුණු 10 බෙදලා තියෙන හැටි. හතරවෙනි ගාන බලමු. ලකුණු 10න් කීයද කියලා ටෝටල් මාර්ක් එක දාගන්න. තුන්වෙනි ප්‍රශ්නෙට ඉස්සරහින්.
හතරවෙනි ප්‍රශ්නය පළවෙනි එක ප්‍රතිශත බවට පත් කරන්න. A 25න් 3 B 0.2 ප්‍රතිශත හදාගන්න නම් භාගයක් ප්‍රතිශතයක් බවට පත් කරනකොට අපි ඉගෙන ගත්ත මොකද්ද ක්‍රමය? කෙටි ක්‍රමය. 100න් ගුණ කර අන්න හරි. 100න් ගුණ කරන්න ඕනේ. 100ට 100න් ගුණ කරනවා. කැපෙන ඒවා තියෙනවා නම් කියන්න. 25ට 25 එකයි 100ට 25 ඒවා 4යි. 4 වරක් 3 උත්තරේ ඉන්නේ කීයද 100ට? 12යි. ඔව් 112යි. දශමාකාරයෙන් තිබුණත් එයා 100න් ගුණ කරත් පිළිතුර ලැබෙනවද නැද්ද? ලැබෙනවා. එහෙනම් 0.2 100න් ගුණ වුණාම උත්තරේ එන්නේ කීයද? 120. 120යි. ඊළඟට දෙවෙනි ගාන බලන්න. දෙවෙනි ගානේ තියෙනවා පුතේ පාසලට ළමුන් 4000කගෙන් 2500ක් ගැහැණු ළමයි වෙයි. ළමයි 4000ක් ඉන්න පාසලක 2500ක් ඉන්නේ ගැහැණු ළමයි. ඒ කියන කොටස. පාසලේ ගැහැණු ළමයි පිරිස මුළු පිරිසෙහි භාගයක් ලෙස. මුළු පිරිස 4000යි. ඒකෙන් කීයක් ඉන්නවද ගැහැණු ළමයි? 2500යි. මේකද අන්තිම උත්තරේ. ඕක අන්තිම උත්තරේ වෙන්න බෑ. ඕක අන්තිම උත්තරේ වෙන්න ගියොත් වැරදි. එහෙනම් මේක සුළු කරන්න වෙනවා. සරල මාකාරයට පත් කරන්න වෙනවා. බිංදුවට මේ බිංදු කැපෙනවා. 25ට 5 ඒවා 5යි, 40ට 5 ඒවා 8යි. උත්තරේ එන්න ඕනි 8න් 5. B කොටස. පාසලේ ගැහැණු ළමුන් ප්‍රතිශතය සොයන්න කියනවා. එහෙනම් මේ ප්‍රතිශතය හොයන්න මේ 8න් 5 ගුණ කරගන්න වෙනවා 100ට 100. කැපෙන ඒවා 8ට 4 ඒවා 2යි 100ට 4 ඒවා 25යි නේද? 25 පහින් වුණාම 125යි බෙදීම 2 100ට. මේ කියන්නේ මිශ්‍ර සංඛ්‍යාව. මිශ්‍ර සංඛ්‍යාවක් විදිහට අවසාන උත්තරයක් තියන්න බෑනේ අපිට. එහෙනම් මේක විෂම භාගයක් මේ විෂම භාගයක් විදිහට උත්තරේ තියන්න බෑනේ. මිශ්‍ර සංඛ්‍යාවක් බවට පත් කරගන්න වෙනවා. 125 දෙකෙන් බෙදන්න කීයද? 62යි දෙකෙන් 1යි. උත්තරය 162යි දෙකෙන් 1. තුන්වෙනි ගාන බලන්න. බෑග් එක නිෂ්පාදන වියදම රුපියල් 3000ක්. බෑග් එකක නිෂ්පාදන වියදම රුපියල් 3000ක් කියලා කියනවා. නිෂ්පාදන වියදමෙන් 112ක්. මෙහි නිෂ්පාදකයා බලාපොරොත්තු වේ. ඒ කියන්නේ ලාභයේ විදිහට රුපියල් 100 ලාභයේ විදිහට 112ක් බලාපොරොත්තු වෙනවා කියනවා නිෂ්පාදන වියදමෙන්. නිෂ්පාදන වියදමෙන් 112ක් තමයි ලාභය බලාපොරොත්තු වෙන්නේ. හරි? එහෙනම් පළවෙනි ප්‍රශ්නේ අහන්නේ ලාභය. ලාභය තමයි අපෙන් අහන්නේ. නිෂ්පාදන වියදම රුපියල් 3000යි. මෙන්න මෙයාගෙන් 112ක් තමයි හොයන්න ඕන කීයද කියලා. බිංදු දෙකට මේ බිංදු දෙක කැපෙනවා. 3 වරක් 12 36යි. 36 ආගෙන තව බිංදුවක් එකතු වුනම 360යි. B. එහෙම මේ ලාභය රුපියල් 360ක් ලැබෙන්න මෙයා මේ බෑග් එක විකුණන්න ඕනි මිල අහනවා. එහෙනම් විකුණන මිල හොයන්න මොකක්ද කරන්න ඕනේ? මේ 3000ට මේ 360 එකතු කරගන්න වෙනවා. බිංදුවයි 6යි 3යි 3යි. රුපියල් 3360. පිළිතුර වෙන්නේ රුපියල් 3360. දැන් මේකේ ලකුණු බෙදලා යන ආකාරය. මේකට ලකුණු 2යි. මේකේ ලකුණු 2යි. මේකට 1 ලකුණයි. මේකට ලකුණු 2යි ප්‍රසපේට. මේකට ලකුණු 2යි. අවසාන උත්තරේ ලකුණු 1යි. බලන්න ලකුණු 10ක් තියෙනවා කියලා. 2යි 4යි 6යි 8යි 9යි 10යි. හරි. ලකුණු 10යි. බලන්න 10න් කීයක් තියෙනවද කියලා. ඒ 10න් ගන්න ටෝටල් එක දාගන්න ප්‍රශ්න අංකෙට ඉස්සරහින්. ප්‍රශ්න 6කට බලන්න එතකොට ලකුණු 60න් කීයක් තියෙනවද කියලා. එතකොට මේ 60න් ගන්නයි අර කෙටි පේපර් එකේ තිබිච්ච ලකුණු ගන්නයි එකතු වුණාම ඔයාලට 100න් කීයක් ලැබෙනවද කියලා හොයාගන්න පුළුවන්. පස්වෙනි ගාන බලන්න ත්‍රිකෝණ පාඩම සම්බන්ධ ගැටලුවක්.
එතකොට මේකේ මම ඒකේ නම් අර යට කොටසට නම් ලකුණු සම්පූර්ණයෙන්ම ඔයාලට ඒක දෙන්න වෙනවා. මොකද මේ කොටස 9 වසරේට ගිය කොටසක්. අපි ඉස්සෙල්ලා බලමු මේක. මම මේකට වෙනස් කරලා දෙන්නම්කෝ. මේ කෝණේ x මෙයා අංශක 60යි. මෙයා අංශක 40යි. මෙයා y මෙයා 50යි. මෙයා z. xy z වල අගේ තමයි අපෙන් අහන්නේ. xy z වල අගේ. xy z වල අගේ කීයද දාවේ ඔයාලට? x වල අගේ කීයද දාවේ ඔයාලට? අංශක 80යි. y වල අගේ කීයද දාවේ? අංශක 140. z වල අගේ කීයද දාවේ? අංශක 70. හරි තුනම හරි. අපි බලමු ඒවා ගන්න කොහොමද කියලා. දැන් මෙතන x වල අගේ හොයන්න පුළුවන්. මෙතන ඔයාලට පේන්න ඕනේ ත්‍රිකෝණයක්. ඒ ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණවල එකතු අංශක 180ට සමාන කරනවා. x එකතු කිරීම අංශක 60 එකතු කිරීම අංශක 40 180ට සමානයි. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුව. දැන් x එකතු කිරීම 60යි 40යි එකතු කරාම 100 සමාන වෙනවා 180ට. එහෙනම් x වල අගේ හොයන්න අංශක 180 වෙන් 100ක් අඩු කරනවා. උත්තරේ කීයද යන්නේ? අංශක 80යි. ඔන්න x වල අගේ. y වල අගේ අපිට ලැබෙනවා මේ සරල රේඛාව මත පිහිටි බද්ධ කෝණවල එකතුව 40 එකතු කිරීම y අංශක 180ට සමානයි. එහෙනම් y වල අගය හොයන්න අංශක 180 වෙන් අංශක 40ක් අඩු කරමු. කීයද උත්තරේ එන්නේ අංශක? 140යි. දැන් ඊට පස්සේ z වල අගය හොයන්න නම් පුතේ මෙතන ලොකු ත්‍රිකෝණයක් තියෙනවා. ඔයාලට ඒක පේනවා ඇති. මේ z වල අගය හොයන්න නම් මේ ලොකු ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණවල එකතුව 180ට සමාන කරනවා. එතකොට z එකතු කිරීම අංශක 60 එකතු කිරීම අංශක 50 සමානයි අංශක 180ට. 60යි 50යි 110යි. z එකතු කිරීම 110 සමානයි 180ට. දැන් z වල අගය හොයන්න අංශක 180 වෙන් 110ක් අඩු කරමු. උත්තරේ එනවා අංශක 70යි කියලා. අංශක 70යි. ඔව් කියන්නේ? ඒක අර එතන තියෙන චතුරස්‍රයක් ගන්න පුළුවන් නේ. පුළුවන්. ඔයා මේ x ලගේ 80යි කියලා ගත්තාම මෙතන 100යි කියලා අරගෙන චතුරස්‍රයක අභ්‍යන්තර කෝණවල එකතුවට සම්බන්ධ කරලා ගාන හදාගෙන යන්න පුළුවන්. හරි. ඊට පස්සේ මොකද්ද? නෑ. හරි. ඊළඟ කොටසේ ලකුණු ප්‍රමාණය මම ඔයාලට රූපයක් දෙන්නම්. ඒකට අදාළව හදමු. හරිද? B කොටස. දැන් මේකේ මේ සෑම කොටසකටම ලකුණු දෙක ගානේ ඔයාලට ලැබෙනවා. ලකුණු දෙක ගානේ. තව ලකුණු හතරක් අඩු වෙනවනේ. ඒ හතරටම මම රූපයක් දෙනවා. මෙන්න මේ රූපය අඳගන්න ඉක්මනට. ඒකේ B කොටසේ ඒ කොටස නෑ. ඔයාලට නෑ. ඒක 9 වසරේ තියෙන්නේ. ඒ නිසා මම ඔයාලට දැන් රූපයක් දෙනවා. සර් ඔව්. එතකොට ඊට උඩ එකට ලකුණු දෙක ගානේ මේ 6ක් තියෙයි. ඔව්. 9ක්. 6. මේ රූපය අඳගන්න. මේ කෝණය 20යි. මේ කෝණය x. මෙයා 60යි. හරිද? නැත්නම් අපි y කියලා දාගමු.
ඔන්න රූපේ. වෙන රූප සටහන x වල සහ y වල අගය හොයලා දෙන්න මට. විනාඩියක් දෙන්න. x වලත් y වලත් අගය. කෝකේද හොයන්න ඕනේ? මේ රූපේ මේ තියෙන x කෝණය මේ තියෙන y කෝණය. මේ කෝණ දෙකේ විශාලත්වයන් හොයලා දෙන්න මට. x කෝණය සහ y කෝණය අගය හොයලා දෙන්න. සර් එතකොට ඒකේ B කොටසේ ප්‍රශ්නේ නෑනේ. නෑ b කොටසේ ප්‍රශ්නේ නෑ. ඉවරයි සර්. හොඳයි. සර් මට සිග්නල් නැති වුණා. මේ රූපේ ඇඳලා x ඔව් මේ රූපේ ඇඳලා x වලත් y වලත් අගය හොයන්න. ඔය පස්වෙනි කොටසේ b කොටසට අදාළ ගැටලුව. ඔය දෙවෙනි යට කොටසට. හරි සර්. වණ්ඩ හදන්න. හරි. ඉවරද? ඉවරයි නේද? ඔව් සර්. හරි. ඉවරයි සර්.
හරි. අපි බලමු ඉස්සෙල්ලා මේකේ ලේසියෙන්ම හොයාගන්න පුළුවන් y වල විශාලත්වය. y වල විශාලත්වය හොයන්න නම් අපිට මෙතන මේ ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණවල එකතුව සලකන්න වෙනවා. එතකොට y එකතු කිරීම අංශක 70 එකතු කිරීම අංශක 50 සමාන වෙනවා අංශක 180ට. y වල අගය හොයන්න නම් 70යි 50යි එකතු වුණාම 120යි 180න් 120ක් අඩු කරනවා. උත්තරේ එනවා අංශක 60යි කියලා. දැන් y වල අගය අංශක 60යි. x වල අගය හොයන්න අපිට පුළුවන් x මේ ලොකු විශාල ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණවල එකතුවට දාන්න නැත්නම් මෙතන අංශක 70 නිසා මේ කෝණය 110යි කියලා අරගෙන හදන්නත් පුළුවන්. ওই කෝණය 110යි කියලා අරගෙන හදන්නත් පුළුවන්. නැත්නම් අපි ලොකු මේ ත්‍රිකෝණයේ සලකලා හදන්න. x එකතු කිරීම මේ කෝණයේ අංශක 50 එකතු කිරීම මෙයා 60යි මෙයා 20යි එකතු 80 සමාන වෙනවා අංශක 180ට. එහෙනම් x වල අගය හොයන්න 180ෙන් අඩු කරන්න වෙනවා 50යි 80යි එකතු වුණාම 130ක්. එතකොට උත්තරේ එනවා අංශක 50යි. x වල අගය අංශක 50යි. මේ දෙකට ලකුණු දෙක බැගින් ඔයාලට ලැබෙනවා. එතකොට ලකුණු 10ක් ලැබිලා ඇති. බලන්න 6 වෙනි ගාන. A අනු 20ට අඩු වර්ග සංඛ්‍යා කුලකය වේ. A කියලා කියන්නේ 20ට අඩු වර්ග සංඛ්‍යා කුලකය වේ කියනවා. අවයව සහිතව දක්වන්න කියනවා. වර්ග සංඛ්‍යා කුලකය 20ට අඩු. මට කියන්න අවයව ටික ඒට අයිති වෙන 1 4 9 16. 1 4 9 16 කියන්නේ වර්ග සංඛ්‍යා ටික. එතකොට අපිට ඔන්න දැන් ලේසි මෙන්න වර්ග සංඛ්‍යා ටික තියෙන අපි හොයාගෙන තියෙනවා. දෙවෙනි කොටසේදී අහනවා NA කීයද කියලා. A කුලකයේ අවයව සංඛ්‍යාව කීයක් තියෙනවද අවයව? 1යි 2යි 3යි 4යි. අවයව 4ක් තියෙනවා. ඊට පස්සේ B කොටසේ අපිට දීලා තියෙනවා සංඛ්‍යා රටාවක පොදු පදය 3යින් අඩු කිරීම 2. එතකොට මේකේ පළවෙනි ප්‍රශ්නේ අහනවා මෙන්න සංඛ්‍යා රටාවේ පළමු පද 4 ලියා දක්වන්න කියලා. n සමානයි 1 ආදේශ කරාම පළවෙනි පදේ ලැබෙනවා. 3 ගුණ කිරීම 1 අඩු කිරීම 2. 3 වරක් 1 3යි 3ෙන් 2ක් අඩු වුණාම 1යි. ඔන්න පළවෙනි පදේ ලැබෙනවා. n වලට අපි 2 ආදේශ කරනවා. එතකොට අපිට දෙවෙනි පදේ ලැබෙනවා. 3 ගුණ කිරීම 2 අඩු කිරීම 2. 3 වරක් 2 6යි 6ෙන් 2ක් අඩු වුණාම 4යි. ඔන්න ලැබෙනවා දෙවෙනි පදේ. තුන්වෙනි පදේ හොයන්න නම් n වලට අපි 3 ආදේශ කරමු. 3 ගුණ කිරීම 3 අඩු කිරීම 3 9යි 9ෙන් 2ක් අඩු වුණාම 7යි. n වලට අපි 4 ආදේශ කරොත් 3 ගුණ කිරීම 4 අඩු කිරීම 2. 3 වරක් 4 12යි 12ෙන් 2ක් අඩු වුණාම 10යි. ඔයාලට ආවද පළවෙනි පද 4 1 4 7 10 කියලා? ඔව් සර්. ඊට පස්සේ බලන්න ඒකේ දෙවෙනි කොටස 31 වන්නේ කීවෙනි පදයේද? 31 කියලා කියන්නේ කීවෙනි පදයේද කියලා අහනවා මේ සංඛ්‍යා රටාව. එතකොට 3යින් අඩු කිරීම 2 31ට සමාන වෙන්නේ. 31ට සමාන වෙන්නේ. n වල අගය කීයේද කියලායි අපි හොයන්න ඕනේ. n වල අගය කීයේද කියලායි අපි හොයන්න ඕනේ. දැන් අපි හොයලා බලමු. මේ සරල සමීකරණය මේක විසඳමු. අඩු කිරීම 2 අපිට අනිත් පැත්ත 31 නේද තියෙන්නේ මෙතන. හරි. අඩු කිරීම 2 අනිත් පැත්තට යද්දි මොකද වෙන්නේ? කියන්න බලන්න. එකතු කිරීමක් වෙනවා. එකතු කිරීමක් වෙනවා. එතකොට 31ට 2ක් එකතු වුණාම කීයද පුතේ? 33යි. ඔව් දැන් 3යින් 33ට සමානයි. එහෙනම් n වල අගය හොයන්න දෙපැත්තම 3ෙන් බෙදමු. කීයද එතකොට එන්නේ? 11යි. 11යි. අවද උත්තරේ 11 කියලා. හරි. දැන් මෙතන ලැබෙන ලකුණු ප්‍රමාණයන් මම සටහන් කරනවා. මේකේ 4යි 3යි. මෙතෙන්ට ලකුණු 2යි පුතේ. මෙතෙන්ට අවයව සංඛ්‍යාව ලියනකොට 1 ලකුණයි. ඊට පස්සේ මේකේ සෑම පදයක්ම ලබා ගැනීමට ලකුණු 1 බැගින් දාගන්න. දැන් ලකුණු 4යි.
මෙතන සමීකරණය විසඳලා එන්නලාගේ 11යි කියලා ගන්නවට ලකුණු 3. ලකුණු 10යි. ලකුණු 10න් කීයක් තියෙනවද කියලා දාගන්න. 10ක තියෙනවා. හොඳයි. 7 වෙනි ගාන බලන්න. සර් 7 කරේ නැහැ. අකවන්නේ නැතේ. ගැටලුවක් නැහැ. ප්‍රශ්න හරි. හරි. 7 වෙනි එක අපි සාකච්ඡා කරමු. 7 වෙනි ප්‍රශ්නේ බලන්න. ඒ කොටසේ මොකද්ද කියන්නේ කියලා. කමල් ළඟ රුපියල් x ගණනක් ඇත. කමල් ගාව රුපියල් x කියන මුදලක් තියෙනවා කියනවා. නාමල් ළඟ කමල් ළඟ ඇති මුදලට වඩා රුපියල් 10ක් ඇත. කමල් ගාව තියෙන මුදලට වඩා රුපියල් 10ක් තියෙනවා කියනවා නාමල් ළඟ. හරි. ඊට පස්සේ මේක කියනවා නාමල් ළඟ ඇති මුදල සොයන්න කියලා පළවෙනි එක. කමල් ළඟ රුපියල් x මුදලක් තියෙනවා. ඊට වඩා රුපියල් 10ක් වැඩි කියනවා නාමල් ළඟ. එහෙමනම් x එකතු කිරීම 10 නේද නාමල් ළඟ ඇති මුදල වෙන්නේ? අවදි උත්තරේ 2. කමල් සහ නාමල් ළඟ ඇති මුදල රුපියල් 1000ක් නම් මේ කමල් සහ නාමල් මේ දෙන්න ගාවම කමල් ළඟ රුපියල් x තියෙනවා නම් නාමල් ළඟ රුපියල් x එකතු කිරීම 10ක් තියෙනවා. මේ දෙන්නම ගාව තියෙන මුදල හොයන්න මේ දෙක එකතු කරන්න වෙනවා. රුපියල් 1000ක් කියලා කියනවා. දෙන්නම ළඟ ඇති මුදල රුපියල් 1000ක් කියලා කියනවා අපිට. 1000ක් නම් ඔවුන් දෙදෙනාම ළඟ ඇති මුදල සඳහා වීජීය සමීකරණයක් ගොඩනගන්න. ඔන්න සමීකරණයක් ගොඩනගනවා. දැන් මෙතන සජාතීය පද එකතු කරගන්න පුළුවන් අපිට. x වලට x එකතු වුණාම 2x. එකතු කිරීම 10 සමාන වෙනවා 17ට. ඔන්න සමීකරණයක් ලැබෙනවා. වීජීය සමීකරණයක්. තුන්වෙනි කොටසෙන් අපිට කියනවා මේ සමීකරණය විසඳා x අගය සොයන්න කියලා. සමීකරණය විසඳලා x වල අගය හොයන්න නම් අපිට මෙතන මේ x තනි කරගන්න වෙනවා. x තනි කරගන්න වෙනවා. තනි කරගන්න නම් x එක්ක සම්බන්ධ වෙලා ඉන්න ඉතිරි පද ටික අනිත් පැත්තට ගෙනියන්න වෙනවා. එවනම් මේ 10 අනිත් පැත්තට ගෙනියද්දි මොකද්ද වෙන්නේ? කතා කරන්න. 10න් අඩු වෙන්න ඕනි 10ක්. 10න් 10ක් අඩු වුණාම කීයද? 990. එහෙනම් x වල දෙගුණය සමාන වෙනවා 990ට. දැන් දෙපැත්තම දෙකෙන් බෙදුවාම x වල අගය කීයද එන්නේ? 495. 495යි. 495. ඔන්න x වල අගය ලැබෙනවා 495 කියලා. b කොටස. 7 එකතු කිරීම 2 වාරයක් p අඩු කිරීම 2 සමානයි 4. වරහන් අඩංගු සරල සමීකරණයක් විසඳන්න කියලා කියන්නේ. එතකොට මේක විසඳනකොට මොකද්ද කරන්න පුළුවන්? මේ වරහන් ඉවත් කරන්න පුළුවන්. මේ වරහන් ඉවත් කරන්න නම් මේ වරහන්ට එළියේ තියෙන පදයෙන් ඇතුලේ තියෙන පද සියල්ලම ගුණ කරගන්න වෙනවා. අපි ඉස්සෙල්ලා වරහන් ඉවත් කරගෙන ඉමු. 7 එකතු කිරීම 2 වරක් p 2යි p අඩු කිරීම 2 වරක් 2 4 සමානයි 4යි. දැන් මේ පැත්තේ තියෙන පද ටික සුළු කරගමු. 7න් 4ක් අඩු වුණාම කීයද පුතේ? 3 නේ. 4ට සමානයි. මේ ධන 3 දැන් අපිට අනිත් පැත්තට ගෙනියන්න පුළුවන්. දැන් 2යි p සමානයි 4 අඩු කිරීම 3. 4න් 3ක් අඩු වුණාම 1යි. p වල දෙගුණය සමාන වෙනවා 1ට. දැන් p වල අගය හොයන්න දෙපැත්තම දෙකෙන් බෙදනවා. එහෙනම් p වල අගය 2න් 1යි. 2න් 1යි p වල අගය. දැන් මේකේ ලකුණු ප්‍රමාණයන් ඔයාලට මම දානවා. මේකට ලකුණු 2යි. මේ සරල සමීකරණයේ ගොඩනැගීමට ලකුණු 2යි. මේ සරල සමීකරණයේ විසඳීමට ලකුණු 3යි. මෙතන සරල සමීකරණයක් විසඳීමට ලකුණු 3යි. ලකුණු 10ක් ලැබෙනවා. බලන්න 10න් කීයක් තියෙනවද කියන එක. හටවෙනි ගාන අවසාන ගාන බලමු.
ලොරියක සහල් සහ අලගෝනි ප්‍රමාණයක් පටවා ඇත. සහලුයි අලගෝනි ප්‍රමාණයකුයි පටවලා තියෙනවා කියලා කියනවා. ඊට පස්සේ මේක කියනවා මෙම සහල් වල ස්කන්ධය කිලෝග්‍රෑම් 825ක්ද අලවල ස්කන්ධය කිලෝග්‍රෑම් 750ක්ද වේ කියනවා. සහල් වල ස්කන්ධය කියන කිලෝග්‍රෑම් 825යි. අලවල ස්කන්ධය කිලෝග්‍රෑම් 750යි. පළවෙනි ප්‍රශ්නය මෙම සහල් සහ අල වර්ග දෙවර්ගයේම ස්කන්ධය මෙට්‍රික් ටන් සහ කිලෝග්‍රෑම් වලින් දක්වන්න කියලා කියන්නේ. එහෙනම් මේ 825යි 750යි එකතු කරගන්න වෙනව නේද අපිට? ඔව් 5යි 7යි මෙතන 15යි. කිලෝග්‍රෑම් 1575යි. අපෙන් අහන්නේ මෙට්‍රික් ටන් සහ කිලෝග්‍රෑම් වලින්. එතකොට අගේ ඉලක්කම් තුනමකින් ලැබෙන සංඛ්‍යාව නේද කිලෝග්‍රෑම් කොටස දෙන්නේ? ඔව් 10න් බෙදන්න එපා. එතකොට මෙතන 10ේම එකක් තියෙනවා. මෙට්‍රික් ටන් 1යි කිලෝග්‍රෑම් 575යි. දෙවැනි ප්‍රශ්නේ බලන්න. ලොරියේ ස්කන්ධයේ මෙට්‍රික් ටන් 1යි කිලෝග්‍රෑම් 320ක් නම් සම්පූර්ණ ලොරියේ ස්කන්ධය කොපමණද කියලා අහනවා. එතකොට මෙන්න මේ ස්කන්ධයට ලොරියේ ස්කන්ධය එකතු කරගන්න වෙනවා. බඩුවල ස්කන්ධයේ මෙට්‍රික් ටන් 1යි කිලෝග්‍රෑම් 575යි. ලොරියේ ස්කන්ධයේ මෙට්‍රික් ටන් 1යි කිලෝග්‍රෑම් 320යි. ඔය දෙක එකතු කරගමු බලන්න. 5.5යි 7යි 2යි 9යි 5යි 3යි 8යි 1යි 1යි 2යි. පිළිතුර මෙට්‍රික් ටන් 2යි කිලෝග්‍රෑම් 895යි. හරිද? හරි හරි. තුන්වෙනි කොටස බලන්න පුතේ. මෙවැනි ලොරි 10ක ඇති සහල් සහ අල සම්පූර්ණ ස්කන්ධය කොපමණද කියලා අහනවා. ලොරි 10ක තියෙන මුළු ස්කන්ධය අහනවා. සහල් සහ අලවල මුළු ස්කන්ධය තමයි අපෙන් අහන්නේ. මෙට්‍රික් ටන් 1යි කිලෝග්‍රෑම් 575. මේ සහල් සහ අලවල ස්කන්ධය. මේක ලොරි 10ක තියෙන ස්කන්ධය අහන්නේ අපි. එහෙනම් 10න් ගුණ කරගන්න වෙනව නේද? බිංදුවයි. එතනත් බිංදුවයි. එක් වරක් 5 5යි. එක් වරක් 7 7යි. එක් වරක් 5 5යි. එක් වරක් 1 1යි. කොහොමද ගුණ කරන්නේ? බිංදුවයි 5යි 7යි මෙතන 15යි. එහෙනම් මෙට්‍රික් ටන් 15යි කිලෝග්‍රෑම් 750යි. උත්තර. අගට බිඳුවක් දැම්ම නම් හරිද? ආයෙත් හරි. එතකොට ඒ ළඟට බිංදුවක් දැම්මට පස්සේ මේ 5 ඉස්සරහට පනිනව නේද? ඔව් ඉතින් ඉලක්කම් තුනකින් වෙන් කරන්නේ. හරි. ඊට පස්සේ හතරවෙනි කොටස බලන්න. මෙම සම්පූර්ණ සහල් සහ අලතොගය වෙළඳ සැල් 25ට බෙදනු ලැබේ. වෙළඳ සැල් 25කට බෙදනු ලැබේ. එක් වෙළඳ සැලක් සඳහා බෙදා හරින සහල් සහ අලතොගයේ ස්කන්ධය වෙන වෙනම සොයන්න කියනවා. මෙම සම්පූර්ණ සහල් සහ අලතොගය හරි වෙන වෙනම හොයන්න කියලා කියන්නේ. දැන් මොකද කරන්නේ? දැන් මොකද කරන්නේ? වෙළඳ සැල් 25කට බෙදලා දාන්න. සහල් වල ස්කන්ධයත් අලවල ස්කන්ධයත් වෙන වෙනම හොයන්න කියලා කියන්නේ අපිට. දැන් මොකද පුතේ කරන්නේ? කරන්න වෙන්නේ. 825යි 750යි වෙන වෙනම 10න් ගුණ කළා ඒන උත්තරේ මොකද්ද කරන්න ඕනේ? 25න් බෙදනවා. 5න් බෙදන්න ඕනේ. හරි. දැන් අපි හොයමු සහල් වල මුළු ස්කන්ධය 825 ගුණ කරනවා 10යි. එතකොට කීයද? 8250යි කිලෝග්‍රෑම්. එතකොට කඩවල් 25කටනේ බෙදන්නේ. එතකොට කඩයකට ලැබෙන ස්කන්ධය හොයන්න මේ 8250 බෙදන්න වෙනවා 25න්. බෙදලා බලමු 25න්. කීය දෙන්නේ කියලා. 8ට 25 වනේ 82ට අපි දීර්ඝ බෙදීමෙන් බෙදමු. මේ ලකුණු වෙන ප්‍රමාණයක් මම කියලා මකන්නම් ඈ. මෙතන ලකුණු 2යි. මෙතන ලකුණු 2යි.
පළවෙනි කොටස් දෙකට ලකුණු දෙක බැගින්. හරි. 8250 අපි බෙදමු 25න්. 82කට 3යි 75. 7ක් ඉතිරි 75 මේ පහ ගත්තා 75ට 3යි 75යි. ඉතිරි නෑ මේ බිංදුව ගන්නවා බිංදුවට නෑ බිංදුවයි. එහෙනම් එක වෙළඳසැලකට හම්බෙන සහල් වල ස්කන්ධය කීයද පුතේ කිලෝග්‍රෑම් 330යි. එක වෙළඳසැලකට ලැබෙන සහල් වල ස්කන්ධය 303යි. අලවල මුළු ස්කන්ධය හොයන්න වෙනවා. අල තියෙන්නේ කොච්චරද 750. එහෙනම් 750 ගුණ කරන්න වෙනවා 10න්. ලොරි 10ක් තියෙනවනේ. රුපියල් රුපියලේ කිලෝග්‍රෑම් 7500යි. කිලෝග්‍රෑම් 7500ක් දෙනවා ඔය ලොරි 10ම. ඒ ලොරි 10 බෙදන්න වෙන්නේ කඩවල් 25කට. එතකොට කඩයකට ලැබෙන ස්කන්ධය හොයන්න මේ 7500 බෙදන්න වෙනවා 25න්. කීයද එතකොට ආවේ උත්තරේ? කිලෝග්‍රෑම් 300යි. ඔන්න කඩයකට ලැබිලා තියෙන ස්කන්ධය වෙන වෙනම එක කඩයකට ලැබිලා තියෙන ස්කන්ධය. එතකොට මේකේ ඉතිරි කොටස් වල ලැබෙන ලකුණු ප්‍රමාණය මෙතෙන්ට ලකුණු 2යි මේකට ලකුණු 2යි මේකට ලකුණු 2යි. ලකුණු 10යි. අන්තිම හතරවෙනි කොටස වල ලකුණු 4ක් ගිහිල්ලා තියෙනවා. බලන්න ලකුණු 10 දැන් ඔයාලට ලකුණු 60න් දෙවෙනි කොටසට කීයක් තියෙනවද කියලා බලන්න. ප්‍රශ්න 6කටනේ උත්තර ලියන්න ඇත්තේ. 60න් කීයක් තියෙනවද බලන්න. මුළු ලකුණක් දාලා තියෙනවා. සර් අද හවස පන්ති තියනවද? හවස පන්තිය තියන්නේ නෑ මං අද. දැන් අද සම්බන්ධ වෙන්න බැරි වුණානේ කීප දෙනෙක්ට. 7 වෙනි ගානට ලකුණු බෙදෙන විදිය කියන්නේ 7 වෙනි ගානට 7 වෙනි ගානට ලකුණු බෙදෙන ආකාරය මම දුන්නේ පළවෙනි කොටසට ලකුණු 2යි දෙවෙනි කොටසට ලකුණු 2යි තුන්වෙනි කොටසට ලකුණු 3යි ඊට පස්සේ B කොටසට ලකුණු 3යි. හරි සර්. හරි. හවස ඔයාලට මම කරන්න පේපර් එකක් දාන්න. දැන් අද සම්බන්ධ වෙන්න මේ වෙලාවේ සම්බන්ධ වෙන්න බැරි වෙච්ච දරුවන්ට මේ වීඩියෝ එක මම දානවා හවසට. ඔයාලා සම්බන්ධ වෙන්න අවශ්‍ය නැහැ හවසට. මම දවල් වෙලා පේපර් එකක් දානවා. ඒ පේපර් එකට උත්තර ලියන්න දවල්. හරි? ලකුණු කීයක් තියෙනවද කියලා මට දාන්න බලන්න. 60න් 56යි අසින්දුට. ගෑන්සට 91ක් තියෙනවා. හොඳයි. පහන්ට 98යි. ප්‍රශස්ති කීයක් තියෙනවද? 60න් 60යි. හොඳයි. එතකොට 100න් කීයක් තියෙනවද කියලා බලන්න. හොඳයි. දැන්